ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, හැමදිනම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් උතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයෙන් සල්පයක් ශ්‍රවණය කරගන්නට මේ ස්ථානයට පැමිණෙන්නට යෙදුනේ. ඉතින් පහුගිය කාලයේ පුරාවට අපි විවිධ පරයයන් ඔස්සේ සාකච්ඡා කළ යම් දහම් කොටස් අද දවස් අපි වෙන් කරලා තිබුණා ධ්‍යාන ගැන ටික කතා කරන්න කියලා. ඉතින් නමුත් ඒ අතරතුර අපිට තවත් සූත්‍රයක් පොඩ්ඩක් සාකච්ඡා කළොත් හොඳයි කියලා පොඩි යෝජනාවකුත් තිබුණා. ඉතින් ඒක නිසා සංයුක්ත නිකායේ එන අත්තදීප සූත්‍රය ටිකක් කතා කළොත් හොඳයි කියන අදහස ආවා. ඒකට හේතුව තමයි මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ නමක් පනවන්නේ කාරණා තුනක්. අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. අකුරු 8කින් යුක්ත පද තුනක් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරනවා. ඒ තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ත. එතකොට අනිච්ච කියලා කියනකොට අකුරු ටික ගණන් කරලා බැලුවොත් අකුරු 8ට වැඩි වෙනවා. නමුත් පාලියේ තියෙන ක්‍රමය තමයි බැඳි අකුරක් එකට ආවට පස්සේ පාලියේ තියෙන බැඳි අකුරු ක්‍රමයේ හල් කිරීම වෙනුවට අක්ෂර දෙකක් එකට එක ළඟින් බඳිනවා. බැඳි අකුරක් ගණන් ගන්නේ තනි අකුරක් හැටියට. අපි ප්‍රස්තාර ගහන්නේ සංගීතයේදී ලහු සහ ගුරු කියලා. එතකොට මේ ලොහු ගුරු ભેදේ වගේ තමයි පාලියේත් ලොහු ගුරු ભેදය තියෙනවා. එතකොට බැඳි අකුරක් තියෙනකොට ඒක ගුරක් බවට පත් වෙනවා. නැතිනම් තනි අකුරක් දීර්ඝයකින් තොර ඒක ලඝුවක් බවට පත් වෙනවා. එතකොට අනිච්ච කියනකොට එතන අකුරු. එතකොට දුක්ඛ කියනකොට දෙකයි. අනාත්ත කියනකොට තුනයි. එතකොට අකුරු 8යි. ওই ක්‍රමයට අකුරු 8ක් පද 3ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට විවරණය කරනවා, පැහැදිලි කරනවා. මේ ධර්මතා ටික බුදුරජාණන් වහන්සේ නමක් හොයාගෙන පැහැදිලි කරන අර්ථයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ වැඩ හිටියත් නැතත් ලෝකෙ තුල පවතින යථාර්ථය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඒ ගැන විශේෂයෙන් ප්‍රකර්ෂයෙන් දැකලා අවබෝධ කරගෙන අපිට දේශනා කරන එකයි විශේෂත්වය වෙන්නේ, සාමාන්‍ය විශේෂයට ගෝචර නොවන ධර්මයක් නිසා. එතකොට ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතා තුන මේ ශාසනයේ සම්පූර්ණම වැය වෙලා තියෙන්නේ අන්න ඔය කාරණා තුන පදනම් කරගෙන ඔය කරුණු තුන පැහැදිලි කරලා දෙන්න. ඔය ටික නොදන්නා කම නිසා තමයි මේ සත්වයා අනන්ත අප්‍රමාණ සසර ගමනක සැරිසරන්න හේතුව. නැතිනම් අවිද්‍යාව කියන දේ පදනම් වෙලා තියෙන ඔය කාරණා ටික නොදන්නා කම මත. ඒක නිසා අපිට ඔය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ඔය ලක්ෂණ තුන නැතිනම් අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන ලක්ෂණ තුන අපිට විමසලා බලන්න සිද්ධ වෙනවා. මේ අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන ලක්ෂණ තුන ශාසනයේ හරයක්. හරයක් කියලා කියන්නේ ඒ ශාසනයේ තියෙන ශක්තිමත් බව රඳා පවතින්නේ ඔය අරටුව හරය මත.
කොතකින්ද අනිත්‍ය පනවන්නේ, කොතකින්ද දුක පනවන්නේ, කොතකින්ද අනාත්මය පනවන්නේ. ওই ලක්ෂණ ටික මත තමයි මේ ශාසනයේ ස්වකහාත ශාසනයක්ද, දුරක්ඛාත මනමින් නොදෙසන ලද ශාසනයක්ද කියන එක විස්තර කරන්න වෙන්නේ. එතකොට මේ අත්තදීප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා අනඤ්ඤ සරණා ධම්මදීපා ධම්ම සරණා අනඤ්ඤ සරණා. මහණෙනි, තමාට පිහිට කොට වාසය කරන්න අත්තදීපා භික්ඛවේ විහෙරත අත්ත සරණා. තමාට පිහිට කොට තමාට සරණ කොට වාසය කරන්න. අනඤ්ඤ සරණා වෙන කෙනෙක් නෙමෙයි. ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා අනඤ්ඤ සරණා. මහණෙනි, ධර්මය තමාට පිළිසරණ කොට වාසය කරන්න, සරණ කොට වාසය කරන්න. අනඤ්ඤ සරණා, අනිත් දේවල් සරණ කොට වාසය කරන්න එපා. අත්තදීපානම් භික්ඛවේ විහෙරතං අත්ත සරණානං අනඤ්ඤ සරණානං යෝනියේව උපපරික්ඛිතබ්බා කිං යාතිකා ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස් උපායාසා කිං පහෝති ගාති. මේ තමාට පිහිට කොට තමාට පිළිසරණ කොට වාසය කරන සත්වයෝ විසින් පිරිසිඳ දැකිය යුතු, එහෙම නැතිනම් මෙනෙහි කළ යුතු ධර්මතා ටිකක් තියෙනවා. ඒ තමයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස, කුමක් නිධාන කොටගෙන, කුමක් ප්‍රභව කොට, කුමක් ಜಾතිය කරගෙනද තියෙන්නේ. මොකෙන්ද ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ටික හැදුනේ, හටගත්තේ කියලා. එතකොට මෙන්න මේක හොයලා බලන්න කිව්වා. ධර්මයේ පිහිට කොටගෙන ඉන්න, ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනා විසින්. ඒ හොයන කෙනාට ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ, අසෘතවත් පෘතජ්ජනය. අපි කතා කරලා තියෙන අසෘතවත් පෘතජ්ජනය පනවන්නේ කොතනින්ද කියලා. ශ්‍රුතවත් භාවයක් නැහැ, ධර්මයේ අහලා ධර්මයේ දන්නේ නැහැ. එයාගේ ලක්ෂණය තමයි අරියාණං අදස්සාවි. ආර්යව දැකලා නැහැ. ආර්ය ධම්මස්ස අකෝවිදෝ, ආර්ය ධර්මයේහි දක්ෂත් නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ, ආර්ය ධර්මයේහි හික්මිලත් නැහැ. සප්පුරිසාණං අදස්සාවි, සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ, සප්පුරිස ධම්මේ අවිනීතෝ. එතකොට ওই ටික අරගෙන සමහර විට ලෝකෙ තුල මතයක් තියෙනවා, අසෘතවත් පෘතජ්ජනය කියලා කියනකොට මේ පෘතජ්ජන පුද්ගලයාවයි ආර්ය කියලා කියනකොට, නැතිනම් මේ ශාසනයේ ශ්‍රුතවත් කෙනෙක් කියලා කියනකොට ඒ කෙනා යටත් පිරිසෙන් සෝවාන් ඵලයටවත් පත් වුණ කෙනෙක් කියලා අදහසක්. නමුත් එහෙම බෙදීමක් බෙදන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව සත්පුරුෂ ධර්මයේ යමෙක් දැනගත්තා නම් එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මොකද කල්යාණ මිත්‍ර පෘතජ්ජන, අසෘතවත් පෘතජ්ජන කියලා පෘතජ්ජනය කොටස් දෙකකට බෙදනවා. අසෘතවත් පෘතජ්ජනයාගේ ලක්ෂණ ටික තමයි මේ ටික. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා, ශ්‍රුතවත් කල්යාණ මිත්‍ර පෘතජ්ජනෙක් ඉන්නවා. එයා හොඳට අහලා තියෙනවා, එයා හොඳට මග වඩනවා. දැන් බෝසතාණන් වහන්සේ නමක් යම් ශාසනයක පැවිදි වුණොත්, මහා ප්‍රඥාව හිටියොත්, ඒ කෙනාට කියන්නේ අසෘතවත් පෘතජ්ජනෙක් කියලා. එයාට පුළුවන් තව කෙනෙකුට ධහම කියලා දීලා අනිත් අයට ධහම අවබෝධ කරවන්න. එයා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක්. ඒක නිසා මේ ශාසනය බෙදන්නේ නැහැ. මේ ශාසනය පටන් ගන්න සෝවාන් ඵලයෙන් කියලා බෙදන්නේ නැහැ. එහෙම වුණොත් මේ ශාසනය පිහිට පිළිසරණ නැතුව යනවා අනිකුත් අයට. ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් එයාට මේ ශාසනය පිහිටා සිටින්න තැනක් නැහැ. එතකොට ඉන්ද්‍රිය ධර්ම ටික වැඩුන් නැති වුණොත් එයාට මේ ශාසනය පිහිටා සිටින්න තැනක් නැහැ.
එතකොට එයා අශෘතවත් කියන්නේ නැහැ. එයා ශ්‍රුතවත් ධර්මයේ දන්නෝ ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. හැබැයි තාම තමා තුළ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ධර්ම අවබෝධ කරගන්නේ නැහැ. එතකොට මේ අශෘතවත් පෘතජ්ජනය අරියාණං අදස්සාව යාගේ ස්වභාවය ආර්ය දැක්කේ නැහැ. අකෝවිදෝ ඉගෙන ගත්තෙත් නැහැ. අවිනීතෝ හික්මුනේත් නැහැ. සත්පුරුෂ ධර්මයේත් එහෙමයි. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වා අත්තානං සමනුපස්සති අත්තනිවා රූපං රූපස්මින් වා අත්තානං. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්ම වශයෙන් දකිනවා. රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියනකොට රූපය පුද්ගල භව වශයෙන් පුද්ගල භාවයෙන් අරගන්න එකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. එතකොට ඕකත් යම් යම් මත බෙහෙදයන්ට තුඩු දුන්න කාරණයක්. අත්තතෝ සමනුපස්සති කියනකොට කියනවා ආත්ම ගන්න එපා අර්ථ වශයෙන් සාර වශයෙන් ගන්න එපා කියන එකයි කියන්නේ කියලා. එතකොට මොකද ආත්ම කියන වචනේ සංස්කෘත භාෂාවෙන් මිදිලා එන දෙයක්. ආත්ම අත්ථ සංස්කෘත වචනේ ආත්ම පාලි වචනේ අත්ථ. එතකොට යමෙලු තෙකුල කියලා භික්ෂුන් වහන්සේලා දෙනමක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ යමෙලු තෙකුල කියන හාමුදුරු දෙනම බ්‍රාහ්මණ ජාතික භික්ෂුන් දෙනම. මේ දෙන්නා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වුණාට තාම ಜಾතිය අතර ගන්න බැරි වුණා. ඒ ಜಾතිය අතර ගන්න බැරි වුණ නිසා මේ දෙන්නා කියනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් ස්වාමීනි මේ ශාසනයේ නොඑක් කුල වලින් ඇවිල්ලා නොඑක් ಜಾතීන් මහාන වෙනවා. ඒ අය ඒ ಜಾතීන්ගේ භාෂාවෙන් මේ ධහම ගැන විවරණය කරන්න උත්සාහවත් වෙනවා. ඒක නිසා මේක එහෙම කරලා බෑ. ඒක නිසා මේක වෛදික භාෂාවට නගමුයි කියලා. වෛදිකය කියලා කිව්වේ සංස්කෘත භාෂාවට කලින් තිබුණු භාෂාව වෛදික භාෂාව. ඒ වෛදික භාෂාවෙන් තමයි වේද ග්‍රන්ථ තියෙන්නේ. වේදික වෛදික. වේදයට අයත් භාෂාව වෛදික භාෂාව. ඊට පස්සේ ඒ වෛදික භාෂාවෙම තවත් සකස් වුණ පියවරක් තමයි දේවනාගරී සංස්කෘත කියලා කියන්නේ. දෙවියෝ කතා කරන භාෂාව කියලා ඒගොල්ලෝ සම්මත කරලා තියෙන්නේ සංස්කෘත කියලා සකස් කරන ලද. ඒ භාෂාව හරියට සකස් කරපු භාෂාවක්. මම හිතන්නේ ලෝකේ හොඳම ව්‍යාකරණ තියෙන භාෂාවක් සංස්කෘත භාෂාව. ඉගෙන ගන්න කෙනෙකුට බොහොම පහසුයි වගේම සංකීර්ණයි. බොහොම සරලව කියන්න පුළුවන් ව්‍යාකරණයක් බොහොම දක්ෂව හදපු ව්‍යාකරණ තියෙන භාෂාවක් තමයි සංස්කෘත භාෂාව කියලා කියන්නේ. ඒ සකස් කරපු භාෂාව සංස්කෘත සකස් කළ නිසා වෛදික භාෂාව කඩලා සකස් කළ නිසා සංස්කෘත කිව්වා. අර හාමුදුරු දෙන මැහුවේ වෛදික භාෂාවට නගන්න. මොකද වේද ග්‍රන්ථ ඒගොල්ලෝගේ පූජනීය ග්‍රන්ථ තිබුණේ වෛදික භාෂාවෙන්. ඒ භාෂාව ඒ කාලේ පහත් කුලයන්ට කතා කරන්න තහනම්. හදිසියේ වේද සූක්තයක් කිව්වොත් ඒගොල්ලෝගේ සූක්ත කියලා කොටස් තියෙනවා. අපි සූත්‍ර කියනවා වගේ ඒගොල්ලෝ සූක්ත. ඒගොල්ලෝගේ පාඨ තිබුණා ධර්ම පාඨ. ඒ ධර්ම පාඨය පහත් කුලයක කෙනෙක් කිව්වොත් එහෙම දිව කපනවා. එහෙම තමයි ඒගොල්ලෝ මේ භාෂාව රැකගෙන ගියේ. තව කෙනෙකුට ඒක කියන්න අයිතියක් නැහැ පහත් කුලයක කෙනෙකුට. මේ යමලු තෙකුල භික්ෂුන් වහන්සේලා දෙනම හැදුවේ මේ බුදුදහම අර වෛදික භාෂාවට නගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේකට නිග්‍රහ කළා. මේ හිස් පුරුෂයෝ කොහොමද මේ දහම වෛදික භාෂාවට නගන්න හදන්නේ? ඒක සුදුසු දෙයක් නෙමෙයි. ඒක නිසා සකාය නිරුක්තියෙන් දහම තියන්න අනුදෙනවා දානවා. මේ දහම තියෙන සකාය නිරුක්තිය. සකාය නිරුක්තිය කියලා කිව්වේ තම තමන්ගේ ඒ නිරුක්ති භාෂාවෙන් තම තමන්ගේ අර්ථ විවරණය ඔස්සේ මූල භාෂාව මාගදී භාෂාවට අනුව
ඒ දහම් පරයයන්ගෙන් ඒ දහම ඉගෙන ගත්තට කමක් නැහැ කියලා. පාත්‍රයට කියනනම් විසිගානන්ද ගුහෙද පෙන්නලා ඇතැම් දේශවල පත්ත කියනවා. මේ විදිහට මේ දේශවල මේක හඳුන්වන්න මේ වගේ නම් යොදනවා. ඉතින් මේක ගැටලුවක් නෙමෙයි එකම දේ නම් හඳුන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හැබැයි මූල භාෂාව හැටියට පෙන්වනවා මාගධී භාෂාව. එතකොට මේ මාගධී භාෂාවේ තමයි අත්ත කියන වචනේ එන්නේ. පාලි කියලා අපි කියන්නේ. ආත්ම කියන වචනේ එන්නේ සංස්කෘත භාෂාවේ. එතකොට මේ අත්ත සහ ආත්ම කියන වචන දෙක මේ ධර්මයේ විවරණය කරනකොට බොහොම විශේෂ වචන දෙකක්. විශේෂ වචන දෙකක් කියලා කිව්වේ අත්ත කියන වචනේ ආත්ම කියන වචනේ දෙකම ඇත්තට මේ දෙන්නේ එකම අර්ථේ. නමුත් අද දෙකට කඩන්න හැදුවට අත්ත කියලා කියනවා අර්ථ වශයෙන් ගන්නවට අත්ථ කියලා මහ ප්‍රාණ තයන් නේදෙනවා අර්ථවත් කියන එකට සාරයක් කියන එකට. ඒ අත්ථ කියන එක යොදලා අත්ථ කියන නිකන් දන්තජ නයන්නයි අර තයනු තයන්නයි තියෙන්නේ. තයන්න වගේ ලියන තයන්නයි දන්තජ නිකන් සාමාන්‍ය අපි ලියන තයන්නයි. අර තයන්න වගේ ලියන එක යෙදුනට පස්සේ අත්ථ වෙනවා. එතකොට ඒක අර්ථ වෙනවා. දන්තජ තයන්න යෙදුනහම අත්ථ වෙනවා. අත්ථ කියන එකයි අත්ථ කියන එකයි දෙකක්. දැන් සත්තු කියන්නේ සතුරට. සත්තු කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. නමාමි සත්තුනෝ පාදං කිව්ව සතුරගේ පාදයක වඳිනවා. නමාමි සත්තුනෝ පාදං කිව්ව ශාස්ත්‍රුන් වහන්සේගේ පා වඳිනවා. එතකොට ඒ වගේ pāli භාෂාව කියන එක අක්ෂර වලිනුත් අර්ථ විපරීත වෙන්න පුළුවන් භාෂාවක්. ඒක නිසා විනය කර්මාදිය කරනකොට හරියට අකුරු උච්චාරණය කරන්න කියනවා. ඒක අපේ සාම්ප්‍රදායික දිගින් දිගටම පාරම්පරිකව ආපු දෙයක්. දැන් බික්ඛු කිව්වොත් එක භික්ෂුවක්. යෝපන බික්ඛු කිව්වොත් එක්කෙනයි. යෝපන බික්ඛු කියලා පොඩ්ඩක් ඕක ඇදුනොත් එහෙම යම් භික්ෂුන් වහන්සේලා වෙනවා. එතකොට දැන් යම් භික්ෂුන් වහන්සේලා කියපු ගමන් ඔන්න අර්ථය වෙනස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපදේ නෙමෙයි කියලා තියෙන්නේ අපි හදාගත්ත ශික්ෂාපදයක්. එතකොට ඒ විනය කර්මය සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඉතින් ඒක නිසා මේ බොහොම අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ගැන pāli භාෂාවේ බොහොම ගැඹුරට හිතලා තියෙනවා. අද බොහෝ දෙනෙක් මේක අතහරින්න හැදුවට ධර්මදර විනයදර පරම්පරාවල භික්ෂුන් වහන්සේලා මේ ගැන තාමත් සැලකිල්ලක් දක්වනවා. සමහර වෙලාවට මේ පුංචි විනය වාක්‍ය ඡේදයක් කියන්න පැයක් දෙකක් යනවා. ඒ හැම අකුරක්ම උච්චාරණය කළා හරියට කියන්න ගියාට පස්සේ. වැරදුනොත් ඒක ආයෙ නතර කරලා ආයෙ මුලින් ඉඳන් කියනවා. ඒ වගේ ක්‍රම තියෙනවා. ඉතින් ඒවා යන්නේ නැති නිසා සමාජයේ ඇතැම් භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ, ගිහි අය දන්නේ නැහැ. එතකොට මේ අත්ත සහ අත්ථ කියලා විවරණය කරනකොට කෙනෙක් කියනවා මේ කියන්නේ සාර වශයෙන් ගන්න එපා කියන එක. කෙනෙක් කියනවා ආත්ම වශයෙන් ගන්න එපා කියන එක. දැන් එතකොට මේ අත්ත සහ සාර වශයෙන් ආත්ම සහ සාර වශයෙන් කියන අර්ථ දෙකම යෙදෙන තැන් දෙකක් තියෙනවා. ඒ තමයි දැන් අපි කතා කරා රූපං අත්තතෝ සමුනපස්සති. එතකොට එක අර්ථයක් තමයි රූපය සාරයක් වශයෙන් ගන්න එපා. අනිත් අර්ථය තමයි රූපය ආත්ම වශයෙන් ගන්න එපා. මොන දෙකක් තියෙනවා. රූපේ සාර වශයෙන් ගන්න එපා කියලා එකක් තියෙනවා. එකක් තියෙනවා රූපය ආත්ම වශයෙන් ගන්න එපා කියලා. දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියන එකෙන් කියන රූපය කෙනෙක් ආත්ම වශයෙන් ගන්නවා. අනිත් වචනෙන් කියනවා නම් සාර වශයෙන් ගන්නවා. දැන් රූපය සාර වශයෙන් ගන්නවා කියලා කියනකොට දැන් ඔයගොල්ලන්ට දීලා තියෙන රාමුව මේ වෙලාවේදී ප්‍රයෝජනෙට ගන්න වෙනවා. අපි කතා කරලා තියෙන චතුරාර්ය සත්‍ය කතා කළා.
රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියනකොට මේ කතා කරන්නේ මොන සත්‍යද? රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට මේ කතා කරන්නේ සමුදය සත්‍ය. රූපය කියන එක දුක්ඛ සත්‍යයට අයිති දෙයි. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට මේ කතා කරන්නේ සමුදය සත්‍යයට අදාළ දේ. එතකොට සමුදය සහ සමුදය සත්‍ය කියලා අපි දෙකට බෙදුවා. සමුදයයි සමුදය සත්‍යයි. මම හිතන්නේ ඔක්කොම සම්බන්ධ වුණායි නේද ඉන්නේ. එතකොට සමුදය සහ සමුදය සත්‍ය කියලා දෙකට බෙදුවට පස්සේ සමුදය කිව්ව මොකටද? මේ මේසෙට තණ්හාවයි නම් මේසෙට ආසයි නම් මේසෙට කරන ආසාව සමුදය කිව්වා. ඒ වගේම මේසය කියලා ඇති වුණේ නොදන්නාකම මත අපි මේසය කියන දේ හදාගත්තේ මේ පැත්තේ ඇති ස්කන්ධ ධර්මතා ටිකක් පදනම් කරගෙන ස්කන්ධ ටික මත ඇති කරගත්ත දේ කියලා කිව්වා. එතකොට දැන් සමුදය සත්‍ය සහ සමුදය. දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්ම වශයෙන් දකිනවා කියලා කියනකොට මේ සමුදය සත්‍ය කියලා කිව්වේ සමුදය නෙමෙයි කියලා කිව්වේ. සමුදය නම් මේසේ ආත්ම වශයෙන් දකින දේ. දැන් සාර වශයෙන් දකින්නේ අපි මොකද්ද? බාහිර ඇති දේ සාර වශයෙන් දකිනවා. එතකොට ඔගොල්ලෝ මේසෙද සාර වශයෙන් අද හිතන්නේ නැතිනම් උපාදානස්කන්ධයේද සාර වශයෙන් හිතන්නේ. ඇත්ත කතාව උපාදානස්කන්ධය වුණාට උපාදානස්කන්ධයේද අහුවෙන්නේ මේසෙද අහුවෙන්නේ. මේසෙයි අහුවෙන්නේ. එතකොට අද අපිට තියෙන්නේ සමුදය යෙදෙන තැන ගැන විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. සමුදය සත්‍ය අපිට යෙදෙන තැන පේන්නේ නැහැ. සමුදය ප්‍රකටයි, සමුදය සත්‍ය ප්‍රකට නැහැ. ඒක තමයි එතන තියෙන කතාව. සමුදය ප්‍රකටයි, සමුදය සත්‍ය ප්‍රකට නැහැ. එතකොට රූපේ සාර වශයෙන් ගන්න එපා කියනකොට මොන රූපෙද? ඔය කතා කරන්නේ. දැන් ඔක සාර වශයෙන් අත්ත කියන එක සාරවත් දෙයක් කියලා ගත්තොත් මොන රූපයද ඔය සාර වශයෙන් ගන්න එපා කියන්නේ? එතකොට මේ බාහිර තියෙන රූපය සාර වශයෙන් ගන්න එපා කියනවා. එතකොට මේ කතා කරන්නේ පරණ තැටියම නෙමෙයිද? දැන් මේ රූපේ අනිත්‍ය බලන්න එපා කියලා කොච්චරවත් කියලා මේසේ කැඩෙන බිඳෙන එක කොහොමත් ලෝකේ ඔක්කොම දකින දේ මේක අනිත්‍යයි කියන එක කවුරුත් දන්නවා. මේ අනිත්‍ය කියන දේ කාටත් ගෝචරයි. ඒකම නෙමෙයිද මේ වෙන විදිහකට අරගෙන සාර වශයෙන් ගන්න එපා කියලා කියන්නේ. මේක සාරවත් දෙයක් හැටියට ගන්න එපා කියලා කියනවා. එතකොට දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය සාර වශයෙන් ගන්න එපා කියන අර්ථය ගත්තොත් එහෙම ඔය කතා කරලා තියෙන මොන රූපෙද? බාහිර තියෙන රූපය. එතකොට මේ සමුදය නෙමෙයිද? ඒකට සමුදය බොරුව මත පදනම් වෙච්ච දේ. ඔය කතා කරන්නේ ඇති රූපය මත. මේසේ පසකින් තැබේවා එළියේ රූපය තියෙනවා කියලා තියෙන හැටියට ගන්න රූපේනේ ඔය සාර වශයෙන් ගන්න. එතකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය සාර වශයෙන් දකින්නවා කියලා සාරවත් දෙයක් කියලා ගන්නවා කියලා කියනකොට මේ කියන්නේ තියෙන දේ සාරවත් දෙයක් කියලා හිතනවා. තියෙන දේම බොරුවක් වෙනකොට තියනවා කියලා හිතන කමම බොරුවක් වෙනකොට තියෙන දේ සාරයි කියලා හිතන කම ඇත්තක් වෙයි කියලා හිතනවාද? ඒක සම්පූර්ණ බොරුව මත පදනම් වෙච්ච දෙයක්. ඒක නිසා සමුදය කියන එක කවදාවත් සමුදය සත්‍ය වෙන්නේ නැහැ කිව්වා. සමුදය සත්‍ය වෙන්නේ නැහැ කිව්වා. හැබැයි සමුදය සත්‍ය ප්‍රහාණ නොකර දුක පිරිසිදු දැකීම කවදාවත් වෙන්නේ නැහැ. ඒක නිසා ඔය සමුදය දැක්කයි කියලා ඔයගොල්ලෝ හිතනවද දුක්ඛ සත්‍ය ප්‍රහාණ වෙයි පිරිසිදු දකි කියලා. කවදාවත් දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න බෑ. මේ ලොකු ගැඹුරු අර්ථයකින් කියන්නේ මේ.
හරිනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේ කාරණාව කියනකොට අත්තතෝ සමනුපස්සති කියනකොට මේ අර්ථ වශයෙන් ගන්නකොටම භවය සකස් වෙලා ඉවරයි කියන එක. ඇති බවට ගත්ත දේ සාර වශයෙන් ගන්න එපා කියනකොට ඔයගොල්ලන්ට ඇති බව නැති කරන්න පුළුවන්, ඇති වෙන බව නූපදවා ඉන්න පුළුවන් වෙයිද ඒ නෝනින්? ඇති දේ සාර වශයෙන් නොගෙන හිටියයි කියලා ඔයගොල්ලන්ට ඇති වෙන බව නූපදවා ඉන්න පුළුවන් නේද? ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. එතකොට මේ අර්ථයේ ඊට වැඩිය එහා ගියපු අර්ථයක් දෙන්න වෙනවා මෙතෙන්ට. රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට අන්න ඒ අර්ථයට තමයි කියන්නේ මේක ආත්ම වශයෙන් ගන්න එපා කියන එකමයි බුදුරජාණන් වහන්සේගේ අර්ථය උනේ කියලා. ඇයි එක තැනකදී අත්ත කියනකොට ආත්ම කියනවා, අනිත් තැනකදී අත්ත කියනකොට සාරයි කියන්න හදනවා. මම ඔකට කියන්නේ කන්න ඕන වුණාම තල ගෝයා කබර ගෝයා වෙන්නේ නැහැ කියලා. ඒ තමන්ගේ දේ කියන්න ඕන වුණකොට සමහර කෙනෙකුට අත්ත කියන එක සාර වෙනවා, තවත් තැනකට ගියාම අත්ත කියන එක ආත්ම වෙනවා. දැන් එතකොට අත්තදීපා භික්කවේ විහෙරත අත්තසරණා කියනකොට එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වේ රූපේ සාර වශයෙන් අරගෙන ඉන්නේ කියලාද? අත්තදීපා භික්කවේ විහෙරත අත්තසරණා. ඒක තමා පිහිටකොට තමා පිළිසරණ කොට ඉන්න මේ ධහම තමා තුළ උපද්දගත යුතු දෙයක් කියන කතාවෙන් කිව්වේ. එතකොට දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියනකොට රූපය ආත්ම වශයෙන් ගන්න එපා කියනකොට ලොකු ධර්මතාවයක් තියෙනවා. ඇයි රූපය ආත්ම වශයෙන් ගන්න එපා කිව්වේ? අපිට බෙදලා පෙන්වන්න වෙන මොන රූපෙද ආත්ම වශයෙන් ගන්න එපා කියන්නේ. නැතිනම් රූපං අත්තතෝ සමනුපස්සති අපි මොන රූපෙද ආත්ම වශයෙන් අරගෙන තියෙන්නේ. අපිට හැම වෙලාවකදීම මේ මොහොතේ ඇතිවෙන ධර්මතාවයේ පිළිබඳව ආත්ම සංකල්පය හදලා දීලා තියෙන්නේ Taman තුල ඇති කරගන්න ධර්මතාව ටිකකින්. ඇත්තටම අපි මේ මොහොතේ හදාගත්ත දේනේ විඳින්නේ. ඇහැට පෙනෙන සටහන විඳින අපිට කලින් දැකපු සටහන් ටිකක් සිහිපත් කරන ගතිය තිබුණේ කොහෙද? අපේ මනසේ තිබුණ ඒ ගතිය. එතකොට දැන් ඕක අතීතාන්තේ නෙමෙයිද? අතීතාන්තේ. එතකොට අපි මේ කියන්නේ කලින් හිටපු බව නෙමෙයිද අපි? ඊයේ දැකපු දෙයක් ගැන අද ඕගොල්ලන්ට පුළුවන් මෙතන වෙලා කතා කරන්න. එකෙන් ඕගොල්ලෝ කියනවා මම ඊයේ ජීවත් වුණා කියලා. මම ඊයේ එතන හිටියා කියලා. ඕගොල්ලෝ එතන හිටියා කියන එකට කියන්න තියෙන සාධකයේ සාක්ෂිය තමයි එතන විස්තර ටික ඇවිල්ලා කියන එක. එතකොට හැම වෙලාවකදීම ඒ කතා කරලා තියෙන්නේ තමන්ගේ ලක්ෂණ ටික තමන් හිටිය බවට ගත්ත ආත්ම සංඥාව, ආත්ම සංකල්පය. එතකොට ඇත්තටම දැන් මේ මොහොතේ පෙනෙන්නේ ඕගොල්ලන්ට වර්තමාන එක රූපයක්. වටාපත කියන්නේ වටාපත නම් මේ රූප සටහන යැහැට ආවේ වටාපතාවේ නැහැනේ අපි හැමදම කතා කරනවා වගේ. අනාත්ම වර්ණ සටහනක් ආලෝකයක් ඇහැට වැටුණු තැනක අපි දැනගත්තේ මෙහි ගොඩනගාගත්ත වටාපත කියන ටික. එතකොට වටාපත කියන එක සම්පූර්ණම අපිට ඇති වුණු ආත්ම සංකල්පයක්. ඇයි? ඔගොල්ලෝ මේ වටාපත කියන එකෙන් නොකිය කියනවා කලින් ඕගොල්ලෝ වටාපත කියන එකක් දැනගෙන හිටිය කියලා. ඒ දැනගෙන හිටපු වටාපත තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. එතකොට මේ කලින් හිටපු ඕගොල්ලෝ තමයි මේ වටාපත මෙතිනේ. දැන් මේ පවතින ආත්ම සංකල්පයක් නෙමෙයිද තියෙන්නේ. මේ පවතින ආත්ම සංකල්පයක් එක දිගට තියෙන්නේ. ඕගොල්ලෝ වටාපත විඳගෙන වටාපත හඳුනන්න පුළුවන් කියන එක තුල හැම වෙලාවකදීම රූපයයි රූප උපාදානස්කන්ධයයි දෙකට බෙදා ගන්න වෙනවා. රූපස්කන්ධය සහ රූප උපාදානස්කන්ධය. රූපස්කන්ධේ ලක්ෂණය චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඔච්චරයි රූපස්කන්ධය. එතකොට රූප උපාදානස්කන්ධේ ලක්ෂණය
ඔගොල්ලන්ට යම් තාක් නිමිති තියෙනවා නම් ඒ ඔක්කොම රූප උපාදානස්කන්ධයට දාලා ගන්න. ගස්කල්, ගෙවල්, දොරවල්, මිනිස්සුયો, යාන වාහන ඕන තරමක් මතක් කරගන්න පුළුවන් නම් ඒ ඔක්කොම රූප උපාදානස්කන්ධය. රූපස්කන්ධේ ලක්ෂණේ චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං. එච්චරයි රූපස්කන්ධේ ලක්ෂණය. එතකොට චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියනකොට කෙනෙක් ඉක්මනට වැටෙන තැනක් තමයි සතර මහා ධාතු රූපේ එළියේ තියනවා කියන. මේකනේ රූපස්කන්ධය කිව්වේ. රූපස්කන්ධයේ එළියේ තියනවා කියලා හිතන කම. එහෙම කියන්න බෑ. සතර මහා ධාතු රූපය එළියේ තියනවයි කියලා කියන්නේ මොන පදනමෙන්ද? ඇහැට රූපයක් ගැටෙනකොට මේ වර්ණ සටහන ඇහැට පතිත වුණාට පස්සේ අපි දැනගත්තේ වර්ණ සටහන ආරම්භය ඇති මෙහි උපද්දගත් ධර්මතාව ටික. එහෙමනේ. එතකොට දැන් මෙහි ඇති කරගත්ත ඒ ධර්මතාව ටික හැම වෙලාවකදීම උපාදානස්කන්ධයයි මේක ඇති වෙන්න හේතු වුණ වර්ණ සටහන පැත්ත රූපස්කන්ධයයි. දැන් ඔය රූපස්කන්ධේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නෙමෙයිද මෙහි ඇති වුණු ධර්මතාව ටික ඇති වුනේ. අර ටික ඉතුරු නැතුවම නැති වෙන ගියපු තැනක මෙහි හැදුනේ. එතකොට දැන් මොන රූපෙද ඔයගොල්ලෝ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කතා කරන්න හදන්නේ? මොන ස්කන්ධෙද? අපිට පඨවි ආපෝ තේජෝ වායෝ කියලා පණවන්නේ ස්කන්ධ ටිකක් නැතුව යනවා. රූපස්කන්ධයක් වෙනම නැතුව යනවා. මේ කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. ඔයගොල්ලන්ට මේ කෝප්පෙට එහා පැත්තේ ඉඳලා කතා කරොත් ඔයගොල්ලන්ට කෝප්පේ නිසා මාව වැහෙනවා. මේ පැත්තේ ඉඳලා කතා කළොත් මෙහි කාරණා ටික දකින්නකොට ඔයගොල්ලන්ට කෝප්පේ වැහෙනවා. මේ කතා කරන්නේ මේ පැත්තේ ඉඳලා. සමහර විට කෙනෙක් ගන්නෙ මේ පැත්තේ ඉඳලා. එතකොට අහනවා කෝප්පේ එතකොට ඇත්තෙම නැද්ද කියලා. මේ කතා කරන්නේ කෝප්පේ පැත්තෙන් නෙමෙයි මේ පැත්තේ දෙන ධර්මතාව ටික. එතකොට මෙහි ඇති ධර්මතාව ටික නිසා හැම වෙලාවකදී මෙයාට කෝප්පේ පණවන්න තැනක් නැති වෙලා. ඇයි කෝප්පේ පණවන්න තැනක් නැති වෙලා කිව්වේ? වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච කාරණාව නම් වර්ණ සටහන නිරුද්ධ වුණ තැනක කොහේ ඇති කෝප්පේද දැන් ඔය පණවන්න හදන්නේ? එතකොට අතීතාන්ති තුල රැස් කරගත්ත සංඛාරයේද ඔය කෝප්පේ උනේ. ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙන දේ නම් එයාට කෝප්පේ පණවන්න තැනක් නැති වෙලා. මේකෙන් කියන්නේ කෝප්පේ නෑ කියලා. මේකෙන් කියන්නේ එකම එක දෙයයි අවිද්‍යාව මත හදාගත්ත කෝප්පේ ඇති වුණ හැටි සහ කෝප්පේ නිරෝධ වුණ හැටි. කෙනෙක් කියනවා මේ කියන්නේ නැති වෙන දේ කියලා. මොකද මේ සූත්‍රයේ තෝරගන්න ප්‍රධානම හේතුව උනේත් ඒක. යම් කාරණා ටිකක් කතා කරන්න ගිහිල්ලා මට කිව්වා අත්දීප සූත්‍රය බලන්න කියලා. මම කොහොමද අත්දීප සූත්‍රය බලලා තියෙනවා කියලා. ඒ අත්දීප සූත්‍රය තියෙනවා කිව්වා ආත්මේ සාර වශයෙන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සාර වශයෙන් නොගත යුතුයි කියන එක අත්දීප සූත්‍රය තියෙනවා කිව්වා. ඉතින් මේ අර්ථය තමයි මේ බෙදන්න හදන්නේ. එතකොට හොඳයි දැන් ඕක සාර වශයෙන් ගන්න එපා කිව්වා කියමුකෝ. අත්තතෝ සමනුපස්සති. ඔන්න රූපය ආත්ම වශයෙන් ගන්න එපා කිව්වා. දැන් ඕක හොඳයි සාර වශයෙන් ගත්තයි කියන්නේ සාර වශයෙන් ගත්තා. ඊට පස්සේ රූපවන්තං වා අත්තානං සමනුපස්සති. දැන් අපි කතා කරන විදිහට නම් රූපවන්තං වා අත්තානං කියනකොට ආත්මය කියන එක රූප ඇත්තක් කොට හිතනවා. රූපවන්තං කියලා කියන්නේ රූපවත් කියලා. අත්තානං කියලා කියන්නේ ආත්මය. රූපවත් වූ ආත්මය දකිනවා. ඒ කියන්නේ රූපවත් වූ ආත්මය කියලා කියන්නේ මේ රූපයමයි ආත්මය. මේ ආත්මය තමයි මේ රූපවත් වෙලා තියෙන්නේ. මේ මම මේ ඉන්නේ මේ ආත්මවත් වූ රූපේ කියන එක මේ තියෙන්නේ. කියන හැඟීම. දැන් ඉස්සෙල්ලත් කිව්ව සාර වශයෙන් රූපේ සාර වශයෙන් ගන්නවා කියලා. දැන් රූපවන්තං වාත්තානං කියනකොට මොකද්ද කියන්නේ? දැන් ආපහු කියන්නේ එතකොට මේ
සාරවත් වූ ආත්මෙ ඉස්සෙල්ලක් දැන් ආයේ සාරවත්වත් වූ ආත්මෙද කියන්නේ. ඒ රූපවන්තං වාත්තානම් කියනකොට. දැන් ඉස්සෙල්ලා රූපවන්ත මේ රූපවත් ආත්මය ගැන කිව්වනේ ඉස්සෙල්ලා රූපං අත්තතෝ සමනුපස්සති සාර වශයෙන් ගන්න එපා කියලා. දැන් එතකොට සාර වශයෙන් ගන්න එපා කියලා කිව්වහම දැන් ආපහු කියන්නේ සාරවත් රූපේ කියලා දාපහු කියන්නේ. එතකොට ඒ අර්ථය යෙදෙන්නේ නැහැ. දැන් මේක පෙන්වන්න තැනක් තියෙන. අර අන්තිමේට ඔක්කොම පද ටිකෙන් කියලා තියෙන එකම දේ සාරේ කියන තැන. නමුත් මේ සක්කාය දිට්ඨිය යෙදෙන තැන් ටික මේ කියලා තියෙන්නේ. කෙනෙක් හිතනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මය ලෙස කල්පනා කරනවා. රූපය කියන එකයි ආත්මය කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ මේ තියෙන රූපය මේ රූපේ තමයි ආත්මය. එයා උච්ඡේදවාදයට යනවා. මේකෙන් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියාට පස්සේ ආයේ උපදින්න දෙයක් ඇත්තේ නැහැ. මේ රූපය ආත්මය. පටවියට එකතු වෙන ආපුවට තේජෝට වායෝවට ඊට පස්සේ මරණින් මත්තේ ආයේ උපදින්නෙක් හෝ යන්නෙක් නැත. භෞතිකවාදීයද කතා කරන්නේ. ආයේ මොකද මේක මරණව එතනින් ඉවරයි. එතකොට ඒ අසෘතවත් පුතඥකම මොකද්ද? මේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් දකිනවා. ඊට පස්සේ රූපවන්තං වාත්තාන සමනුපස්සති. ආත්මවත්තු රූපේ දකිනවා කියනකොට ඒක වෙනස තියෙනවා. රූපවත්තු ආත්මය දකිනවා කියනකොට ඒක වෙනස තියෙනවා. මේ ආත්මය රූපවත්. දැන් අරකෙදි කිව්වේ රූපය ආත්මය කියන එක. රූපයයි ආත්මය දෙකම එකයි. මේක බිඳුනහම නෑ යාට එනවා. හැබැයි මෙයාට ඒක එන්නේ නැහැ. ඇයි මෙයා කියන්නේ රූපවන්තං වාත්තාන. මේ ආත්මේ රූපවත්. එතකොට මේ ආත්මේ රූපවත් වුණාට මේ රූපේ බිඳුනට තාම ආත්මය බිඳින්නේ නැහැ. ආත්මය යන්න පුළුවන් තව තැනකට. ඒක නිසා රූපවන්තං වාත්තාන. අත්තනිවා රූපං. ආත්මේ කෙරෙහි තමයි මේ රූපය පිහිටලා තියෙන්නේ. රූපස්මින් අත්තාන. එතකොට ආත්මයෙහි රූපයෙහි ආත්මය. අරක ආත්මයෙහි රූපය, මේක රූපයෙහි ආත්මය. ආත්මය කෙරෙහි රූපේ තියෙනවා, රූපය කෙරෙහි ආත්මය තියෙනවා. මේක ඇතුලේ තමයි ආත්මය තියෙන්නේ. අපිට එකක් තියෙනවා කෙනා ඉන්නේ මේක අස්සේ කියලා. එතකොට මෙන්න මේක තමයි ඇති වෙන දිට්ඨි ටික. එතකොට තස්සතං රූපං විපරිණමති. එයාට ඒ රූපය විපරිණාමයටපත් වෙනවා. අඤ්ඤතා හෝති වෙනස් වෙනවා. තස්ස රූප විපරිණාම මඤ්ඤතා භාව උපජ්ජති සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායස. ඒ රූපේ වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. එයාට එතකොට ඇති වෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස භාවය. එතකොට දැන් මේ කිව්වේ සාරවත් බවට ගත්ත නිසා මෙයාට දුක ආව කියලා ගත්තා. රූපේ සාර වශයෙන් ගත්ත නිසා, හරයක් ඇති දෙයක් විදිහට ගත්ත නිසා දුක ආව කියලා ගත්තොත්. එතකොට ඒ නගන තර්කෙම ඒකට විරුද්ධව යනවා. ඒ නගන තර්කෙම ඒකට විරුද්ධව යනවා කිව්වේ ඇයි? ඇයි එතන නගන තර්කයේ තමයි ඊට පස්සේ දැන් සාර වශයෙන් ගත්ත ඒ දේ වෙනස් වෙනකොට විපරිණාම වෙනකොටයි දුක එන්නේ කියලා. ඒක කියන්නේ එතකොට සාර වශයෙන් ගත්ත ඒ දේ ලෝකේ හැමදේම වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට දුකයිද? එහෙම වුණොත් ඒක ඒගොල්ලෝගේ පැත්තටම ආපහු දාන්න වෙනවා. දැන් සාරයක් හරයක් හැටියට අපිට හම්බෙන ලෝකේ ඕනම දෙයක්. දැන් මේ ලෝකේ දුකට කැමති සත්වයෝ ඉන්නවා. එහෙම නැද්ද? සමහර සත්වයෝ දුකට කැමතියි. දුකයි නමුත් දුකට කැමතියි. සමහර වෙලාවට යමක් ගැන හිත දුක් වෙන්න කැමති බවක් තියෙනවා. එතකොට ඒ ගැන හිතන්න දුකයි නමුත් ඒ දුක විඳ ඉන්න කැමති ඒ දුකින් මිදෙන්න යනවට වඩා. එතකොට හැම වෙලාවකදීම එහෙම කාරණාත් ලෝකේ තියෙනවා. එතකොට දැන් හැම වෙලාවකදීම ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා කියන ටික දැන් මේ රූපය විපරිණාමයට පත් වෙනකොට
සාර වශයෙන් ගත්ත දේ විපරිණාම වෙනකොට එනවා කියලා ඒකාන්ත වශයෙන්ම පනවන්න බැරි වෙනවා. හැම වෙලාවකදීම රූපේ සාර වශයෙන් හෝ අසාර වශයෙන් ගත්තේ කොහෙන්ද කියලා එතකොට අපිට විමසන්න වෙන්නේ ඊළඟට. ඔය සාරවත් බව කොහෙද තිබ්බේ? රූපේ සාරවත් කියලා හිතනකම කොහෙද තිබුණේ? ඒකත් මනසෙන් පනවගත්ත දෙයක්. නැතිනම් ලෝකේ සරු රූප, නිසරු රූප ලෝකේ තිබුණේ නැහනේ. එතකොට මොකක් ඇති කල්ලිද ඔය සරු රූප, නිසරු රූප පනවගත්තේ? අතීතාන්තයේ ඇති කල්ලි නෙමෙයිද සරු රූප, නිසරු රූප පනවගෙන තියෙන්නේ. ඔගොල්ලන්ට තව අවුරුදු 100කින් පස්සේ මේ ලෝකෙට එනවා මේ පිටසක්වල ජීවියෙක්. ඒ ජීවියා ඔගොල්ලන්ට සරු දෙයක් වශයෙන් හිතන්න පුළුවන්ද, නිසරු දෙයක් වශයෙන් හිතන්න පුළුවන්ද? නිසරු. තාම ඇවිල්ලත් නෑ දන්නේ. කවුද දන්නේ ඇවිල්ලා උදව්වක් කළේ ඒක කියලා. අපි නොදන්න දෙයක් කොහොමද අපි සරු වශයෙන් හෝ නිසරු වශයෙන් තීරණය කරන්නේ? අපි හොඳයි කියලා ඇලෙන්න හේතුව තියෙන්නේ අපි දන්න රූපේ නෙමෙයිද? අපි දන්න රූපේ. එතකොට ওই දන්නකම අතීත අන්තෙන් ගෙනල්ලා දීපු දෙය නෙමෙයිද? අපි ওই දන්න දේ අතීත අන්තෙන් ගෙනල්ලා දීපු ටික. එතකොට ඔය සාර වශයෙන් ගන්න හදන සාරවත් දේ අතීත අන්තය තුල අපිට ගෙනල්ලා දෙන උරුම කරන. එතකොට හැම වෙලාවකදීම අපි දන්න බව තුල ඔය සාරවත් බව අපිට පැහැදිලි කරන්නේ රූපය ආවේ අනාත්ම මට්ටමකින් නම් දිත්තේ දිත්තමත්තන් වලකින් නම් අලුත්ම විදිහටයි රූපේ හැම මොහොතකම අපි ඉස්සරහට ආවේ. හැබැයි ඒක හොඳද නරකද කියලා තීරණය කළේ අපේ මනස තුල. ගිනි පෙනෙල්ලෙන් ගුටි කාපු මිනිස්සයා කණාමැදිරි එළියටත් බෙයයි කියනෝනේ. කණාමැදිරි එළිය දකින්නකොට ගිනි පෙනෙල්ල මතක් වෙන හින්දානේ. එහෙම නෙමෙයිද? ඒ කතාව ඇත්තක් වුණොත් ඒ ඇයි එහෙම වෙන්නේ? කණාමැදිරි එළිය දකින්නකොට ගිනි පෙනෙල්ල මතක් වෙනවා. ඒක නිසා නෙමෙයිද? ඒක නිසා. යම් විදිහකින් ඕක මතක් වුණේ නැත්තම් එයා කණාමැදිරි එළියට කවදාවත් බය වෙන්නේ නැහැ. මතක් වුණ නැත්තම් බය වෙන්නේ නැහැ. මතක් වුණොත් තමයි බය වෙන්නේ. අර කියන්නේ උපමාවකට සිහිය එළඹ සිටින එක ගැන කියන උපමාවකට කියන්නේ හරකෙක් යනකොට කුඹුරකට බහිනවා. දැන් මේ ගොපල්ලට මේක පාඩුව ගෙවන්න වෙනවා. ඒක නිසා මේ ගොපල්ලා හොඳට රකින්න හරක් ටික කුඹුරට පනින්න නොදී. මේ කුඹුර කන හරකගේ වල්ගෙන් අල්ලලා වල්ගේ කරකලා හොඳට පාරවල් දෙකක් තුනක් රිදෙන්න ගහලා අතාරිනවා. එතකොට මේ හරකට හොඳට මතකයි සතියක් දෙකක් යනකම් ගුටි කාපු පාර. ආයෙ බහින්නේ නැහැ. අරක අමතක වුණොත් ආයෙ බහිනවා. එතකොට ආයෙත් ගහන්න වෙනවා. එතකොට හැම වෙලාවකදීම දැන් ඒ වගේ හැම වෙලාවකදීම අරක දකින්නකොට මතක් වෙන්නේ ගුටි කාපු සිද්ධිය. අපිට හැම වෙලාවකදීම දෙයක් සාර හෝ අසාරවත් කරන්න හේතු උනේ අපි ඒකෙන් විඳපු ආදීනවේ නෙමෙයිද? ලෝකේ සරු රූප එකපාර අපි ඉස්සරහට ඇවිල්ලා සරු විදිහට පෙනී සිටියේ නැහැ. නිසරු රූප ඇවිල්ලා නිසරු විදිහට පෙනී සිටියේ නැහැ. ලෝකේ දුක ගේන රූප තිබ්බේ නැහැ. ලෝකේ සැප ගේන රූප තිබ්බේ නැහැ. රූපයේ ආරම්භය අපි සැප සහගත බවක් යමකින් වින්දනම් ඒ විඳපු දේ නිත්‍ය කරගත්ත නිසා ඉතුරු කරගත්ත නිසා අපි ඒකෙන් බලනවා එළිය තියෙන එක ගැන. එතකොට අපිට හිතෙන්නේ මේ රූපේ සැප සහගතයි කියලා. දැන් අපිට ලෝකේ සැප සහගත රූප තියෙනවා. ඔය සැප සහගත සංකල්පයේ තිබුණේ මෙහි ඇති සැප සහගත සංකල්පේ නිසා අපි ඒ රූපෙම හොයාගෙන යනවා ඒ සැප ගන්න අවශ්‍ය වෙනකොට. එතකොට අපිට හැම වෙලාවකදීම අලුතෙන්ම හේතු ටික ගැටිලා අලුතෙන්ම විඳිනවා. හැබැයි අලුතෙන්ම විඳිනකොට අපි හිතන්නේ කලින් ආපු සැපේම තමයි මේ එන්නේ කියලා. අමරදේව මහත්තයාගේ සින්දුවක් අහන්න ඕනේ අපිට. අපි කැමතියි ඒක අහන්න. ඒක නිසා අපි ඒක දාලා අහනවා. දැන් ඔය කැමැත්ත තිබුණේ කලින් අහපු සින්දුවකටද අහපු නැති සින්දුවකටද? අහලා තිබුණ නිසායි කැමැත්ත ඉපදුනේ. ඒ සින්දුවයි අහන්න ගියේ.
අහනකොට ආපහු මෙහි අර කැමැත්තම ස්ථාවර වුණා. හැබැයි ඔය ඇහුවේ කලින් සින්දුවද? මේ අලුතෙන් මේ හේතු ටික හැදිලා එන තැන. අපිට ඕක කලින් සින්දුව කළේ අපේ මනසෙන්. එතකොට ඕක නෙමෙයිද නිත්‍ය සංඥාව? ඕක නෙමෙයිද අපිට ඇති කරපු ආත්ම සංකල්පය උනේ? ඔය ආත්ම සංකල්පයට බාහිරින් එන දේ ගැලපෙන්නේ නැති වුණොත් විපරිණාමයට ලක් වෙලා තිබුණා. දැන් දුක එන්නේ නැත. දැන් දුක එනවා. ඇයි මෙහි නිත්‍ය සංඥාවට පාර වැටුණා. ඒකනේ වෙන්නේ. අපි හැම වෙලාවකදීම නිත්‍ය සංඥාවට පාර වැටුණා. අපි හරිය කැමති අමරදේව මහත්තයාගේ සින්දුවක් තියෙනවා අහන්න. දැන් අපි කැමති සින්දුව තියෙනවා අහන්න. දැන් අපිට ওই සින්දුව අහන්න කියලා අපි රේඩියෝට දානවා. දානකොට ඇහෙනවා අපිට අමරදේව මහත්තයාගේ පරණ සින්දුව රීමික්ස් කරලා. එතකොට දැන් අපි දැම්මේ අර පරණ සින්දුව රස විඳින්න. මෙහි ඇති සංකල්පේ, මෙහි ඇති කාමයේ විඳින්න බලාගෙන වස්තුව පැත්තේ හෙව්වා. දැන් මෙහෙන් කන සද්ද නිසා හදාගත්ත දැන් මෙහි හදා ගන්නවා කාලමේ සින්දුව. දැන් දුක එන්නේ නැද්ද? මෙච්චර හොඳ මම කැමති සින්දුව විනාශ කරලා. දැන් දුක නැද්ද? දැන් Tamanට සංවේගයේ තරහ අමනාපේ දුක. ඇයි මේ දුක? Tamanගේ අර කලින් තිබුණු සංඥාවයි මේ සංඥාවයි ගැටෙන කම නිසා නෙමෙයිද? මේ දෙක ගැලපෙන්නේ අර කුණු ගොඩේ කතාව අපි කියන්නේ කුණු ගොඩේ තියෙන එක අරගෙන ඒක තමයි බලන්නේ. මෙහෙන් එනකොට දෙයක් අපි බලන්නේ කුණු ගොඩෙන් අරගත්ත දේ ගැන. මේ වගේ එකක් තමයි මේ ආවේ. මේක දිහා බලාගෙන අරක ගැන තීරණය කරනවා. ඒකල ඒකත් එක්කම දාගන්න අරක ගැන ආයේ බලන්නේ නැහැ ඒ වෙලාවෙදී. බලන්නේ මේ තමන්ගේ කුණු ගොඩේ තිබුණ එක. ඒකල ඒ වගේම එකක් තමයි කියලා හිතලා දාගන්නවා. දැන් ඔය ඒ වගේම එකක් කියලා හිතනකොට තේරෙනවා නෑ ඒක නෙමෙයි මේ ඒකම ටිකක් වෙනස් කරලානේ. දැන් ඔන්න විපරිණාම දුක හම්බෙනවා යාට. දැන් විපරිණාම දුක හදලා දුන්නේ කොහෙන්ද? තමන්ගේ මනස තුල නෙමෙයිද? ඇහැරු කන ශබ්ද දෙක ඉතුරු නැතුව නැති වුණ තැනක අර විපරිණාම දුක හදලා දුන්නේ තමන්ගේ මනස තුල. හැබැයි ওই විපරිණාම දුක හදන්න හේතුනේ අතීතේ නිට්ටයයි කියලා ගත්ත ඒ සංඥා මනසිකාරය නෙමෙයිද? නිට්ටය බවට ගත්තේ සංඥාවයි යාට ඒ දුක හදලා දෙන්න හේතුනේ. එතකොට ඒ නිට්ටය බව මතම නෙමෙයිද යාට ආත්ම සංඥාව පතිත කරලා තිබුණේ. ඒ සංඥාව මත. එතකොට ඔන්න ඒක යාට හැමදාම ඒ ආත්ම සංඥාව දුකම ගෙනල්ලා දුන්නා. මොකද මෙතන ආත්ම සංඥාව කියනකොට ඔයගොල්ලන්ට සිද්ධ වෙන අර කාරණාව දකින්න. තමන්ට තමන් රැස් වෙනවා කියලා අපි කතා කරපු දේ. හැම මොහොතකම ඒ මොහොතේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතා ටිකක් තියෙන්නේ. හැබැයි ඒ හැම මොහොතකම තමන්ට තමන් රැස් වෙනවා. තමන්ට තමන් රැස් වෙනවා කියලා කියන්නේ පොත තියෙනවා. දැන් තියෙන පොත කියලා ඔයගොල්ලෝ දැනගන්නේ කොහේ ඇති ධර්මතා ටිකද? ඔක විඳින්නේ දැනගන්නේ මෙහි උපද්දගත්ත ටික. මේ පොත කියලා රැස් කරගත්ත සංඛාරේ වෙනම කතාවක් වුණාට ඔයගොල්ලන්ට මේ පොත විඳ කෙනා ඒ කෙනා එක්කෙනයි. ඔයගොල්ලන්ට හිතට රැස් වෙලා අපි හැම වෙලාවකදීම රැස් කරගත්ත දෙන්නේ හැම දෙයකටම ඉදිරිපත් කරන්නේ. රූපේ රැස් කරගත්තාම අපි ඉදිරිපත් කරනවා ඇහෙන් දැකපු කලින් මේ වගේ දැකපු රූපායතනයයි හිතට නගලා දෙන්නේ. එදා තිබුණු පොත. ඒ වෙලාවේ දැක්කනම් රූප සටහනක් ඒ රූප සටහන ගැනයි හිතින් හිතන්නේ. එතකොට දැන් ඇහි අත්දැකීම කනේ අත්දැකීම හිතන අපිට ඔතෙන්ට තව හිතේ අත්දැකීම ගෙනල්ලා දෙනවා. අපිට ඒක ප්‍රකට නැහැ. හිතේ අත්දැකීම මොකද එදා පොත දැනගත්ත මමමයි අදත් පොත මේ දැනගන්නේ. එතකොට දැන් එදා පොත දැනගත්ත මමත් ඉඳලා අද පොත දැනගන්න මමත් ඉඳලා දැන් ඔන්න අපිට ආත්ම සංකල්පේ ලෝකෙ තුල හැම මොහොතකම පැවැත්තිලා යනවා. අපි ආත්ම සංකල්පේ ඇත්තටම අරගෙන ගියේ රූපේ මත නෙමෙයි. ඔය හිතට හිත රැස් වෙන කම මත. මොකද ඇත්තටම රූපේ නැති වෙලා ගියපු රූපේ බොරුවක් කිව්වනේ අපි. ඒ කියන්නේ සමුදේ කියන එක අපි කතා කළා සමුදේ බොරුව කියලා. ඒ කියන්නේ පොත කියන එක බොරුව නම් වටාපත කියන එක බොරුව නම් මේස කියන එක බොරුව නම් ඔරලෝසුව කියන එක බොරුව නම්
මේ ටික ඔක්කොම බොරුව වෙනකොට ඒ මත ඇති කරගත්ත මේ ඇති වුණු ධර්මතා ටිකයි අපිට සම්පූර්ණ සමුදය සත්‍ය ඇති කරලා තියෙන්නේ. ආත්ම දෘෂ්ටි ඇති කරලා තියෙන්නේ. ආත්ම සංකල්පය ඇති කරලා තියෙන්නේ. ඔක සාරය කියන වචනේ ගත්තත් කමක් නැහැ. හැබැයි සාරය කියන වචනේ ගන්න ඔය ආත්මය කියන වචනේ වෙනසක් නැතුව එක තැනට යෙදෙන විදිහට. ආත්ම වශයෙන් ගත්තොත් තමයි ඒක සාර වෙන්නේ කියලා. ආත්ම වශයෙන් ගත්තේ නැත්නම් ඒක සාරවත් වෙයිද? කවදාවත් ආත්ම වශයෙන් ගත්තේ නැත්නම් එයාට ඒක සාරවත් වෙන දෙයක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ඔය සාරවත් කියන දේ තුල තියෙන්නේ ආත්ම සංකල්පයට බොහොම පල්ලෙහින් තියෙන එළියේ තියෙන මට්ටමක්. සාරයි කියලා හිතන තැන. එයාට ආත්ම දිට්ඨිය අහුවෙලම නැහැ කවදාවත්. එතකොට තස්ස රූපං විපරිණමති අඤ්ඤතා හෝති වෙනස් බවට පත් වෙනවා. තස්ස රූප විපරිණාම මඤ්ඤතා භව. රූපේ වෙනස් වෙලා විපරිණාම වෙනකොට ඔන්න එයාට දුක්ඛ දෝමනස්ස උපායාස හම්බෙනවා. දැන් ඕගොල්ලන්ට දරුවා ලෙඩ වෙන දුක, අම්මා ලෙඩ වෙන දුක, මැරෙන දුක, ඕගොල්ලන්ට ඕන දුකක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ දුක හැම මොහොතකම අපි විඳලා තියෙන්නේ මෙහි හදාගත්ත නිත්‍ය සංකල්පයේ උඩ. ওই සංකල්ප වෙනස් වෙනකොට හැම වෙලාවකදීම ওই දුක කියන දේ වෙනස් වෙනවා. ඔයගොල්ලෝ අද බොහොම ආදරෙන් ඉන්නවා දුව පුතා කියලා යම් රූපයකට. ඔයගොල්ලෝ මෙතනින් මැරිලා ගිහිල්ලා වෙන තැනක ඉපදිලා ඉන්නකොට අර ඔයගොල්ලෝ දුව පුතා කියපු රූපය ඇවිල්ලා ඒ කෙනා ඇවිල්ලා ඔයගොල්ලන්ට ගැහුවොත් දැන් මොකද වෙන්නේ? දැන් අනේ මගේ දුව පුතා කියලා හිතේද අර මනුස්සයා මට ගැහුවා කියලා තරහයි. ඇයි අපිට තියෙන රූපේ නෙමෙයි අපිට අදාළ උනේ. මෙහි ස්කන්ධ ටික අපිට ඕන උනේ. අපිට පවත්න්න ඕනේ මෙහි ස්කන්ධ ටික. හරිද කිව්වේ? අපිට ඕනේ දරුවා නෙමෙයි අපිට ඕනේ මෙහි සතුටින් තියෙන එක. දරුවගේ දුක අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙහි සතුටින් තියෙන එක. දරුවා දුක් විඳින එක මට අදාළ නැති දෙයක්. හැබැයි ওই දරුවා මගේ කියලා ගත්ත නිසා තමයි දරුවා ලෙඩ වෙන එක මට දුක ගෙනාවේ. එහෙම නැත්තම් ඒක මට ගැටලුවක් නැහැ කිසිම. මගේ දරුවා ලෙඩ වුණොත් විතරයි මට දුක. අනික කවුරු ලෙඩ වුණත් මට ගානක් මගේ දරුවා. ඇයි මගේ දරුවා ලෙඩ වුණොත් දුක? ඒක මට රිදෙනවා මට දැනෙනවා ඒකයි. ඔය මට රිදෙනවා නම් හැම වෙලාවකදීම මට රිදෙන එක නැති කරන්න ওই දරුවා කොච්චර දුක් විඳත් කමක් නැහැ. එහෙම නෙවෙයි. දැන් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ඔයගොල්ලෝ දන්නවා හොඳටම. අපි හිතමු ඔයගොල්ලෝ ලංකාවට ගියා හදිසි. ඔයගොල්ලෝ ළමයි මෙහි. කතා කරලා අහනවා ළමයාට මම නැතුව පාළුද කියලා. ළමයි කියනවා නෑ කිසිම පාළුවක් නෑ. මම හරි හොඳට ඉන්නවා. කිසිම පාළුවක් නෑ මට ගාණක්වත් නෑ. දැන් ඔයගොල්ලොන්ට මොනව හිතෙන්නේ? බොහොම සතුටු හිතේද බොහොම දුක හිතේද? ළමයාට අපි නැතුව ගාණක්වත් නෑ කිව්වා. කිසි පාළුවකුත් නෑ කිව්වා. දැන් එතකොට අපි ඒ දුක ඒ පාළුව ළමයා ඒ දුක විඳී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ළමයා දුක් විඳිනවට කැමතියි අපි. ඇයි? මේ මාව සතුටු කරන්නේ ළමයා දුක විඳලා තමක් නෑ. ඒක නෙවෙයි දෙය තියෙන්නේ. කාරණාව පොඩි වුණාට ඔය තියෙන්නේ ළමයා දුක් විඳලා කමක් නෑ. හැබැයි මාව සතුටින් තියන්නේ. ඔය ළමයා කෝ මට හරි පාළුයි මම හරි දුකෙන් ඉන්නේ කියලා කිව්වොත් අපිට හරි සතුටින් මම නැතුව පාළුවෙන් දුකෙන් ඉන්නවා කියලා. ඒක තමයි අපි හැම වෙලාවකදීම අපේ හිතේ ස්වභාවය හැම වෙලාවකදීම අපි කැමති අපිට. ඒක නිසා තමයි මල්ලිකා දේවී කිව්වේ තමන්ට තමන්ව තමයි ලෝකේ වඩාත්ම ප්‍රිය. එතනින් එහාට තමන්ට වෙන කෙනෙක් ප්‍රිය නෑ කියලා. අපි කොච්චර අනිත් අයට ප්‍රියයි කියලා කිව්වත් අපි ආදරෙන් බලනවා කියලා කිව්වත් නෑ. අපි ආදරෙන් බලන්නේ අපිව. අපි යාට ආදරේ කියලා හිත හිත බලන්නේ අපි දිහා. ඒක තමයි ලෝකයේ ඇත්ත කතාව. එතකොට දැන් ඔය මෙහි කැමති කියන ස්කන්ධ ටික තමයි වෙනස් වෙනකොට හැම වෙලාවකදීම දුක එන්නේ. ඔය බාහිර නෙමෙයි. ඔය Taman කැමති ස්කන්ධ ටික තමයි වෙනස් වෙන්නේ. එතකොට තමයි දුක එන්නේ. ඔය අපායට ගියත් ඔයගොල්ලෝ හිතනවාද එතන ස්කන්ධ ටිකට අකමැති වෙයි කියලා? නෑ, ඒ ස්කන්ධ ටිකට කැමතියි. ඔයගොල්ලෝ ගින්න නිවෙනවට කැමති වෙන්නේ ස්කන්ධ ටික හොඳයි හැබැයි. ඒකයි ඒකේ ලක්ෂණය. මැරෙන්න කැමති නෑ.
අපායේ ඉපදුනත් මැරෙන්න නම් කැමති නෑ. ඒ ස්කන්ධ ටික පවත්වන්නමයි බලන්නේ. ඉතින් පවත්වන්න නැත්නම් කැමැත්තෙන් අකමැති නම් එතනින් මිදිලා එන්න පුළුවන්. නෑ එයා උත්සාහවත් වෙන්නේ එළියෙන් බලාපොරොත්තු වෙන්නේ. අනේ ගින්න නිවුණා නම් මට ජීවත් වෙන්න පුළුවන්. එයා බලාපොරොත්තු වෙන්නේ එළියෙන්. නමුත් ස්කන්ධ ටික හැමදාම එයාට දුක ගෙනල්ලා දෙනවා කියන දේ වැහිලා එයාට. ස්කන්ධ ටිකට තණ්හාවයි. ඒකයි කොටින්ම අපායටත් තණ්හායි කියන්නේ. අපි මේ ස්කන්ධ ටිකට තණ්හාව කියන එක අපි සතර අපායටම අපි තණ්හා කරනවා. අපි දුකට තණ්හා කරනවා. අර අසුචි ටිකට තණ්හා කළේ අපි. දැන් අසුචිය කියන දේ පිළිකුල් වුණාට අසුචි ටිකට අපි තණ්හා කරනවා. හේතුව නැහැ අර ට්‍රේල් පාරේ කතාව වගේ තමයි. කෝච්චිය තාම ඇවිල්ලා නැහැ බෙල්ල තියාගෙන ඉන්නවා. ඒ වගේ අපි තාම අසුචි ටිකට තණ්හාව නැහැ. හැබැයි හේතු ටික හොඳට තියෙනවා. මේ ජීවිතෙත් ඕක අපි වැටෙන්න ගියොත් ටක් ගාලා අසුචි තවරුණු ලණුවේ එල්ලෙන අපි කන්න බොන්න කිසිම දෙයක් නැතුව අසුචි විතරක් හම්බෙන තැනක ප්‍රතිසන්දිය ගත්තොත් හොයන්න නැති වෙයිද මේ නොමැරි ඉන්න ඕක? හොයනවම තමයි. ඒ ගතිය අපි කවුරුත් අයින් කරලා නැහැ. ඒ ගතිය එහෙමම තියෙනවා. එතකොට ඒ ගතිය තියෙන්නේ මේ ස්කන්ධ ටිකට කරන තණ්හාව නිසා මිසක බාහිරේ භෞතිකයට කරන තණ්හාව නෙමෙයි. භෞතිකයට කරන තණ්හාව නම් පදනම උනේ ඒක වෙනස් වෙන්න බෑ කවදාවත්. අපි කැමති හොඳ ආහාර වලට මිසක අරකට නෙමෙයි. නමුත් අපි යථාර්ථයක් විදිහට කැමති වෙලා තියෙන හැම මොහොතකම ආහාර ටික කියලා හිතලා හොඳ ආහාරය හෙව්වේ හොඳයි කියලා හිතාගත්ත ස්කන්ධ ටික පවත්තන්න. ඒ ස්කන්ධෙටයි මම තණ්හා කළේ. ඒ ස්කන්ධ ටික නිකන් ඇති කරගන්න බෑ අපිට. ඒ වස්තුව එළියෙන් දකින්න නිසා වස්තුවම හොයනවා ගිහිල්ලා. ඒක නිසා අපි හැම වෙලාවකදීම ඔය ස්කන්ධය හොයන එක පොඩ්ඩක් නතර කරන්න වෙනවා. ඕක නතර කරන්න යනකොට අපිට ඕක අහුවෙන්නේ නැහැ. ඒකනේ උතන තියෙන ගැටලුව. දැන් වේදනං අත්තතෝ සමනුපස්සති. වේදනාව ආත්මය වශයෙන් දකින්න එපා. ඉදිරියට වේදනාව සාර වශයෙන් ගන්න එපා. එතකොට වේදනාව ආත්ම වශයෙන් ගන්න එපා කියලා කියනකොට හැම වෙලාවකදීම අපි වේදනාව සමව සරනකොට ඉන්නේ. අපි හැම වෙලාවකදීම හොයන්නේ සැප වේදනාව, දුක් වේදනාව අයින් කරලා සැප වේදනාව ලබන්න. අපි රූප මතක තියාගෙන ඉන්නේ වේදනාවේ. වේදනා සංඥා කියන දෙකින් අපි රූප මතක තියාගෙන ඉන්නේ. සැප රූප දුක් රූප. අපිට රූපේ උපදිනකොටම සැප දුක ඉපදිලි ඉවරයි. අම්මා කියලා මතක් වෙනකොටම ප්‍රියමනාප රූපයක්. මගෙත් එක්ක හරි තරහ මිනිසෙක් සිහිපත් වෙනකොටම අපිට රූපේ දුක් සහගත රූපයක්. අපිට දැන් මේ වේදනාව තුළ තමයි අපි හැම වෙලාවකදීම මම කැමතිනේ අමනාප පුද්ගලයා දකින්න. ඇත්තටම තියෙන මේ වේදනාවට මම කැමති නෑ. අර වේදනාවට මම කැමතියි. එතකොට මේ ආත්ම සංකල්පය අනුව ගියපු දැන් කලින් ඇති වුණු වේදනාව තමයි අපිට ආපහු ඇති කරගන්න අපි උත්සාහවත් වෙන්නේ. ඒකනේ අපි පරිප්පු හොද්දේ රසටම හදන්නේ. කලින් හදපු කලින් වින්ද රසම ඕනේ අපිට. ඒ සැප වේදනාවම හොයන්න හදන්නේ අපි භෞතිකයෙන්. හැම වෙලාවකදීම අපිට වේදනාව නිට්ටයයි. කලින් දැකපු කලින් විඳපු ධර්මතාවය ආය ආය උපදින්න කැමති තියෙන්නේ. කලින් විඳපු කලින් දන්න ධර්මතාවය තමයි නූපදවන්නේ ඉන්නේ. ඒ කලින් විඳපු ධර්මතාවයේ නූපදවා ඉන්නයි කැමැත්ත දුක්ඛාගත දේ. කලින් විඳලා තියෙන වේදනාව ආපහු නැවත උපද්ද ගන්නයි කැමැත්ත තියෙන්නේ. ඕගොල්ලන්ට හෙට නෑ අද දවල්ට හොඳ රස නෙමෙයි හොඳ කෑමක් හම්බෙනවා. ඔයගොල්ලෝ ඒ කෑමට කැමතිද අකමැතිද? ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ කැමතිද අකමැතිද කියලා. ඔයගොල්ලන්ට කාලම තමයි ඔක කියන්න වෙන්නේ ඔයගොල්ලෝ ඒකට කැමතිද අකමැතිද කියලා. හැම වෙලාවකදීම හැබැයි දෙවෙනි දවසේ ඔයගොල්ලන්ට හම්බෙන ඔයගොල්ලන්ට කියනවා එදා හම්බුණ කෑම අදත් හම්බෙනවා කියලා. හැබැයි අද ඒ කෑම එපාම වෙච්ච අය අපුව අදත් හම්බෙනවද ඒක කියනවා. එදා ඒ කෑම කැමැත්තෙන් කාපු අය අනේ හරි ෂෝක් අද ඒ කෑම ටික හම්බෙනවා කියනවා. දැන් හැම වෙලාවකදීම අපි වේදනාව සමව සරනකොට වේදනාවම හොයනවා.
අපි හොයන්නේ වේදනාව පැත්ත. එතකොට වේදනාව ආත්ම කරගෙන අපි ඒක අපිට නිත්‍ය වශයෙන් පවතින ආත්මවත් වූ වේදනාවක් හම්බෙනවා. ওই වේදනාව මම විඳින්නේ. ඔය තමා විඳින වේදනාව යාට හම්බෙනවා. තමා තුල පිහිටි වේදනාව යාට හම්බෙනවා. තමා වූ වේදනාව තමා තුල පිහිටි වේදනාව විඳින යාට හැම වෙලාවකදීම වේදනාව නිත්‍ය දුව සාස්වත දෙයක් හැටියට හම්බෙනවා. ලෝකේ තියෙන දේ වේදනාව. ඒ තියෙන නිසා තමයි ඔයගොල්ලෝ ආපහු ඒ විදිහට මේ කැම ටික හොයාගෙන යන්නේ වේදනාව ගන්න උනාම. ඇයි ඔයගොල්ලෝ දන්නවා මේ වේදනාව තියෙනවා කැම ටිකේ කියලා. ඒ විදිහට පරිප්පුහොද්ද හදන්න ඔයගොල්ලෝ දන්නවා පරිප්පුහොද්දෙන් එනවම තමයි මේ වේදනාව කියලා. ආපහු හේතු ටික ඇති කල්ලි ඔයගොල්ලෝ දිවම විඳිනවා. හැබැයි ඔයගොල්ලෝ හිතනවා පරිප්පුහොද්ද හරි රසයි කියලා. ඇත්තටම විඳින්නේ මේ මොහොතේ දිව. හැබැයි මේ කතා කරන්නේ හොද්දට එහා පැත්තේ ඉඳලා නෙමෙයි. හොද්දට එහා පැත්තේ හිටියොත් හොද්දට අපිව වැහෙනවා. මේ කතා කරන්නේ දිව හදාගත්ත හේතු ටික පැත්තේ. දිව හැදෙන හේතු ටිකෙන්. එතකොට ඕගොල්ලන්ට පෙරපසු නැතුව හැදෙන රස හම්බෙන්න ඕන මිසක රසවත් හොද්ද හම්බෙන්න බෑ එතකොට. ඕගොල්ලෝ හොද්දේ රස දන්නේ කොහොමද දිවෙන්ට විඳින්න නැතුව? විඳින මොහොතේ රස ඇයි හොද්දෙන් දකින්නේ? ඕන් බොහොම හොඳ රසවත් හොද්දක් බෙදලා ටික වෙලාවක් යනකොට හිමින් සැරේ ඕකට ලුණු ටික වැඩි කරලා තිබ්බොත්. ඕගොල්ලෝ ආපහු බෙදාගන්නේ හැබැයි අර රස හොද්ද බලාගෙන. හැබැයි රස හොද්ද බලාගෙන ඕගොල්ලෝ බෙදා ගන්නකොට මේ එන සංඥාව අරකට ගැලපෙන්නේ නැහැ. ඔන්න විපරිණාමයටපත් වෙනකොට. මේ විපරිණාමය කියන තැන කෙනෙක් වරදව ගටහ ගන්න තැන තමයි මේ කතා කරන්නේ හොද්ද විපරිණාම වුණා කියලා කියන තැන. නෑ හොද්ද විපරිණාම වෙන තැන ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දිවෙන් ගත්ත සංඥාව විපරිණාම වෙන තැන ගැන මේ කතා කරන්නේ. ඒ සංඥාව හොද්දෙන් දකින්න එපා. අර දකින්න වැරදි සංකල්පෙම හොද්දට දාලා ඒත් කතා කරන්නේ ඔය හොද්ද ගැනමනි කියලා කියනවා. දැන් ඒ හොද්ද ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ දිව ගැන. දිව ගැනයි රස ගැනයි මේ කතා කරන්නේ. මේ දිවයි රසයයි හොද්දෙන් දකින්න එපා. එතකොට මේ දිව නිත්‍ය කරගත්තකම, දිව රස නිත්‍ය කරගත්තකම, දිවෙන්තර රසත් රසෙන්තර දිවත් නොදකින්න තැනක් ගැන මේ කතා කරන්නේ. එතකොට ඒක ඉතුරු නැතුව නැති වුණ තැනක දැන් සංඛාරයෙන් අපි දුක ගලපන්නේ හැම වෙලාවෙම. කලින් ගත්ත හොද්ද හරි රසයි, දැන් මේකට ලුණු වැඩි වෙලා. දැන් ඔය කලින් ලුණු අඩු හොද්ද ගුන්නේ හිතෙන්. දැන් ආපු දේ ලුණු වැඩි දේ දෙන්නෙත් හිතෙන්. දැන් කලින් හොද්දට වඩා දැන් ලුණු වැඩි එක විඳින්නෙත් අපි හිතෙන්මයි. හැබැයි ඔය කලින් එක මේකට ගලපන්න නැතුව වෙන් කරලා තිබුණොත් කවදාවත් ඔයගොල්ලෝ විඳින්නේ නැහැ. හොද්දේ ලුණු වැඩි කියලා කාටවත් බනින්න යන්නේ නැහැ. කොටින්ම ලුණු වැඩි හොද්දක් ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැති නිසා. මේ කියන්නේ නුවණක් ගැන මිසක මේ ඒක විඳින්නේ නැහැ කියලා නෙමෙයි. ඒක වරද්ද ගන්න එපා. මේ විඳිනවා විඳින දේ ගැන නුවණයි මිසක එයා කවදාවත් විඳින දේ හොද්දට දාන්න යන්නේ නැහැ. එයා ඒ ගැන නුවණ තියනවා යාට. එතකොට සංඥාවත් එහෙමයි, සංඛාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. එතකොට දුක ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට. රූපස්සත් වේව භික්ඛවේ අනිච්චතං විදිත්වා විපරිණාම විරාග නිරෝධ උබ්බේව චේව රූපං ඒතරිච සබ්බා රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තේව මේවං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසතේ පහියන්ති. එතකොට ඔන්න පෙන්වුවා දැන් දුක ප්‍රහාණය වෙන පිළිවෙල මොකක්ද කියන එක. රූපේම අනිත්‍ය බව දැකලා අනිච්චතං විදිත්වා රූපේ අනිත්‍ය වුණ බව දැකලා විපරිණාම විරාග නිරෝධං විපරිණාම වුණ බව දැකලා එතන ඇලෙන්න තැනක් තිබුණේ නැහැ කියලා දැකලා එතන නිරෝධය දැකලා ඒක නා මේක සාර වශයෙන් අරගෙන හිටියේ නැහැ කියලා නෙමෙයි මේ කතා කරන්නේ අනිච්චතං එයා මේක දැක්ක අනිත්‍ය වශයෙන් දැන් අනිත්‍ය කියනකොට එයා දැක්කේ කැමති වෙන්න දෙයක් නැහැ කියලා නෙමෙයි. කැමති වෙන්න දෙයක් නැහැ කියලා දකින්න නම් කැමති වෙන දේ මොකද්ද කියන්න වෙනවා. දැන් අනිච්ච කියන එක
දෙකට බෙදන්න හදනවනේ අනාත්ම වගේම අනිත්‍ය සහ අනිත්‍ය කියන එක. අනිත්‍ය කියන එක සංස්කෘතයි. සංස්කෘතයට මේක නගන්න එපා කිව්වා. ඒක නිසා සංස්කෘතයට නගන අනිත්‍ය වැරදි. අනිච්ච කියන පාලියනුයි තියන්නේ කිව්ව අර යමලු තෙකුල හාමුදුරුවන්ගේ වචනේ කිව්වේ ඒකට. යමලු තෙකුල හාමුදුරුවන්ට මේක සංස්කෘතයට නගන්නේ නැහැ වෛදිකයට නගන්න එපා කිව්වේ. වෛදිකය කිව්වේ ශ්ලෝක වලට නගන්න. මොකද ඒක එහෙම වුණොත් කොටසකට මේක වෙන් කළා වෙනවා. එතකොට මේ වෛදිකයට නගන්න එපා කියපු එක සංස්කෘතයට නගන්න එපා කියලා කියනවා. ඒක කෙසේ වෙතත් බුදුරජාණන් වහන්සේ ඒ වචන විවහාරයෙන් අනුදැනුව දාලක අනාත්මය කියලා කතා කරන්න බෑ කියන. දැන් එතකොට ඒ වගේම අනිත්‍ය කියලා කතා කරන්න බෑ කියන. අනිච්චයි අනිත්‍යයි. සිංහල වචනේ අනිස ඒක නිසා අනිස යොදන්නේ කියනවා. අනිත්‍ය අනිච්ච අනිස. එකම පදේ බිඳිලා යන වාග් විද්‍යාත්මක ස්වභාවය. එතකොට දැන් මේ අනිත්‍ය කියලා කියනකොට හැම වෙලාවකදීම අනිච්ච කියලා කියනකොට මේ කැමැති නොවෙන්න අර්ථයෙන් ගත්තොත් ඕගොල්ලන්ට පෙන්වන්න වෙන එක දෙයක්. ඒ තමයි ඔය කැමැති නොවි ඉන්න හදන්නේ කෝකටද කියන එක. අර පහන් දැල්ලේ උපමාව හොඳට අරගෙන බලන්න ඕගොල්ලෝ ඒ කැමැති නොවි ඉන්න හදන්නේ කොයි පහන් දැල්ලටද? පහන් දැල්ල නිවුනහම දුක් විඳින ඕගොල්ලෝ දැන් පහන් දැල්ලට කැමැති නොවි දුක නැති කරන්න හදනවා. ඕගොල්ලෝ කැමැති නොවි ඉන්න හදන්නේ කොයි පහන් දැල්ලටද? කොයි තප්පරේ කොයි මොහොතේ තිබුණ පහන් දැල්ලටද ඔය කැමැති නොවි ඉන්න හදන්නේ? ඔන්න කැමැති නොවි ඉන්න හම්බෙන්නේ නැහැ ඔකේ අනිත්‍ය නොදැක්කොත්. ඕගොල්ලෝ අනිවාර්යෙන් කැමැති වෙනවමයි. පහන් දැල්ලට කැමැති වෙනවමයි අනිවාර්යෙන් ඒකේ අනිත්‍ය නොදැක්කොත්. ඔගොල්ලෝ පහන් දැල්ලට පහනට කැමති නැති වෙන්නත් පුළුවන්. දැල්ල එපාම කියන්නත් පුළුවන්. ඒත් ඔගොල්ලෝ පහන් දැල්ලට කැමති වෙලා. ඇයි? ඒ පහන් දැල්ල එපා කියන එකට කැමති වෙලා. ඒක පහන් දැල්ල මත නෙමෙයි දෙකත් පදනම් වෙලා තිනවා. ඔය තියෙන පහන් දැල්ල නෙමෙයි දෙපා. ඒකයි එපා කිව්වේ. එතකොට තියෙන පහන් දැල්ලට කැමති නොවි හිටියත් කැමති වුණා. දෙකම එක නෙමෙයිද? එතකොට ඒ දෙකම පහන් දැල්ල මත පදනම් වෙච්ච එක දෙක. ඔය පහන් දැල්ල තිබිලා හැබැයි එතකොට. ඔය පහන් දැල්ල නොහට ගන්න බවටයි අනිත්‍ය කියන වචනේ යොදන්නේ. එතකොට අහන්න වෙන ප්‍රශ්නේ කොයි මොහොතේ තිබුණු පහන් දැල්ලද ඔය කැමති වෙන්න එපා කියන්නේ. කැමති වශයෙන් ගන්න එපා කියන්නේ කොයි මොහොතේ තිබුණු පහන් දැල්ලටද? අපිට කොයි මොහොතේ තිබුණු පහන් දැල්ලද කියලා පහන් දැල්ලක් පනවන්න තැනක් නෑ වගේ. ඔය කොයි මොහොතේ තිබුණු රූපයටද කතා කරන්නේ කැමැති වෙන්න එපා කියලා, කැමැති වශයෙන් ගන්න එපා කියලා, කැමැති වශයෙන් පවතින්නේ නැහැ කියලා කියන්නේ කොයි මොහොතේ කොයි රූපේ ගැනද ඔය කියන්නේ? එතකොට ඒ කැමැති වශයෙන් පවත්වන්න බැරි රූපේ විදිහට ඕගොල්ලන්ට කතා කරන්න වෙන්නේ අතීත අන්තය අනුව ඇති කරලා තියෙන රූපායතන නෙමෙයිද? ඒකට ඒක බොරුව නෙමෙයිද? ඔය අතීත අන්තෙන් ගෙනල්ලා එළිය තියනවා කියලා හිතන රූපේ. එතකොට ඔය සමුදේ නෙමෙයිද ප්‍රහාණය කරන්න ඔය හදන්නේ? ඔය සමුදේ පැත්තෙන් ප්‍රහාණය කරන්න හදන්නේ. නෑ ඕගොල්ලන්ට දකින්න වෙනවා බුදුරජාණන් වහන්සේ කිව්වේ අනිච්චතං විදිත්වා. අනිත්‍ය බව දකින්න. එතකොට අනිත්‍ය බව දකින්න වෙන්නේ ඕගොල්ලන්ට මේ මොහොතේ ඇහැ රූප දෙක ඉතුරු නැතුව වැය වුණු තැනක මෙහි හදාගන්න දේ හම්බෙනකොට ඔගොල්ලන්ට කවදාවත් දැන් අතීත අන්ත එළිය තිබුණා කියලා ඒකද නිත්‍ය වශයෙන් ගන්න යන්නේ නැහැ. අතීතෙත් සිද්ධ වුණා නම් සිද්ධ වුණේ මේ කාරණාවමයි කියලා දකිනවා. ඒ අතීත ඇහක් තිබුණා නම් අතීත ඇහෙනොත් මේ දැන් මිදෙන්නේ. අනාගතය ගැන ඔයගොල්ලන්ට ප්‍රණිති තියෙනවා නම් අනාගතෙත් ඔයගොල්ලන්ට මේ ධර්මතාවමයි කියන එක තියෙන්නේ. ඇහි අනාත්මය ගැන කතා කරන්නේ. කොයි වෙලාවකවත් බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ මේසේ අනිත්‍යයි, මේ මහණෙනි අස අනිත්‍යයි, මේසේ අනිත්‍යයි, ඇහැ දැනගත්ත හිත අනිත්‍යයි කියලා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි කියලා කිව්වේ. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණය කියන තුන් දෙනාගේ අනිත්‍ය ගැන කතා කරනකොට ඔය රූපය කියලා කතා කරන තැන ඔයගොල්ලන්ට කොයි වෙලාවකවත් හම්බෙන්න බෑ මේස ගස්ගල් ගෙවල් දොරව. ඔය මේස හදාගත්තේ ගොඩක් පස්සේ ආපහු. රූපය අනිත්‍ය වුණ තැනක තමයි මේසෙ හදාගත්තේ. රූපස්කන්ධය ඉතුරු නැතුව නැති වුණු තැනක. රූපස්කන්ධය කියන එකයි ඇහැ රූප දෙක ගැන කතා කරන තැන කතා කරන්නේ රූපස්කන්ධය.
එතකොට මේසෙ ගැන කතා කරන්නේ උපාදානස්කන්ධය. එතකොට මේ කතා කරන්නේ හැම වෙලාවකදීම ඇහැ රූප දෙක වැය වුණු තැනක ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනකයි උපාදානස්කන්ධය හදාගත්තේ. ඒකට දැන් මේ කියලා තියෙන උපාදානස්කන්ධේ පිහිටන්න තැන නෙමෙයිද මේ නැති කරලා තියෙන්නේ හිමීට. ඔය උපාදානස්කන්ධයේ පිහිටුවේ මේසය කියලා ගන්න උපාදානස්කන්ධයේ පිහිටා සිටියේ ඔය ඇහැ රූප දෙක නිට්ටය වශයෙන් ගත්ත තැනක. ඇහැ රූප දෙක තියනවා කියලා ගත්ත නිට්ටය වශයෙන් ගත්ත ඒ තැනක තමයි මේ සංඥාව විපල්ලාසයේ විපරීතතේ එළඹ සිටියේ. එතකොට ඕගොල්ලන්ට සිද්ධ වෙනවා දැන් ඔය විපල්ලාසය ඉදුරු කරන්න හදන එකයි දුක පිරිසිඳ දකින්න කිව්වේ. සමුදය සත්‍ය ප්‍රහාණය කරන්න කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි දුක පිරිසිඳ දකින්න. ඇයි? සමුදය සත්‍ය නැති කරන්න කිව්වොත් මේ මාර්ගයේ ස්වාක්ඛාත වෙන්නේ නැහැ. සමුදය සත්‍ය අහුවෙන්නේ නැහැ අපිට. අපිට අහුවෙන්නේ මේසෙට කරන තණ්හාවනේ. මේසෙට කරන තණ්හාව, සද්දෙට කරන තණ්හාව, ගන්ධයට කරන තණ්හාව, රසයට කරන, ස්පර්ශයට කරන තණ්හාව ඔය තියනවා කියලා හිතාගත්ත දේ බොරුව මත පදනම් වුණ තණ්හාවක්. කොටිම කියනවනම් ඒ තණ්හාවත් බොරුවක්. ඒක සමුදය සත්‍ය කිව්වේ නෑ. ඒක සමුදය. සමුදය සහ සමුදය සත්‍ය දෙකට බෙදන්නේ ඒකයි. ඒක සමුදය මිසක සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය අපිට නොපෙනෙන ස්කන්ධ ටිකට කරන තණ්හාව. එතකොට ඒ ස්කන්ධ ටිකට කරන තණ්හාව අහුවෙන්නේ අපිට. මම අහන්නේ ඔයගොල්ලෝ කවුද රූප උපාදානස්කන්ධයට චන්දරාගය ඇති කරගත්තේ, වේදනා උපාදානස්කන්ධයට, සංඥා උපාදානස්කන්ධයට, සංකාර උපාදානස්කන්ධයට, විඥාන උපාදානස්කන්ධයට? ඕගොල්ලෝ තණ්හා කරන්නේ පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකට මිසක මම උපාදානස්කන්ධයට තණ්හා කරමි කියලා කවුරුත් තණ්හා කරනවද? මන් දන්නේ මන් නම් කරන්නේ. අපිට හම්බෙන්නේ හැම වෙලාවකදීම සමුදය මිසක සමුදය සත්‍ය කියන මට්ටම නෙවෙයි. ඒකයි ඒක පෙර නොඇසූ විරු දහම් මැසක් විදිහටම පහළුනේ. ලෝකෙටම අහුවෙලා තිබුණ සමුදය, හැබැයි සමුදය සත්‍ය හසු වෙලා තිබුණේ නැහැ. ඔය හසු වෙන්නේ නැති සමුදය සත්‍ය දුරු කරන්න කිව්වොත් මාර්ගයේ ස්වකහාත වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට කියනවා අර බිත්තියයින් ඉන්න අමනුස්සේ පොඩ්ඩක් එලෝල එන්නකෝ කියලා. දැන් ඕගොල්ලන්ට පුළුවන් ද ගිහිල්ලා එලෝල එන්න? ඔගොල්ලෝ කොහොමද අමනුෂ්‍යයා ගියා කියලා දන්නේ? කොහොමද අමනුෂ්‍යයා ඉන්නවා කියලා දන්නේ? කොයි අමනුෂ්‍යයද එලවන්න හදන්නේ? ඔගොල්ලන්ට ඒක පේන්නේ නැහනේ. ඒ වගේ ඔගොල්ලන්ට නොපෙනෙන සමුදය සත්‍යයක් දුරු කරන්න කිව්වොත් එහෙම ඔගොල්ලෝ ඒ නොපෙනෙන සමුදය සත්‍ය කියලා අල්ලගන්න හදන්නේ මොකද්ද? මොකද්ද දුරු කරන්නේ? ඔගොල්ලන්ට ඒක පේන්නේ නැහනේ. එහෙම වුණොත් මේ මාර්ගයේ ස්වකහාත වෙන්නේ නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ සමුදය සත්‍ය දුරු කරන්න කිව්වේ නැහැ කොයි වෙලාවකවත්. දුක පිරිසිඳ දකින්න කිව්වා. දුක පිරිසිඳ දකින්නකොට ඔය උපාදානස්කන්ධ ටික හදාගන්න තැන පතිත කරන භූමිය වෙ නැති කරන්නේ. දුක පිරිසිඳ දකින්න තියෙන්නේ. එතකොට දුක පිරිසිඳ දකින්න යනකොට ඔයගොල්ලන්ට ඔය උපාදානස්කන්ධ ටික ඇති කරගන්න හේතුව නැහැ. මෙහි මේසෙ කියන දේ හදාගත්තේ ඔයගොල්ලන්ට හම්බුනේ එළියේ තියෙන මේසෙමයි. එහෙම නෙමෙයිද? අපිට දකින්න දෙයි දැනගන්න දෙයි දෙකක් වෙලා නැහැ. අපි දැනගන්නේ එළියේ තියෙන මේසේ. තියෙන මේසෙමයි අපිට හම්බෙන්නේ. ඔය තියෙන බවට ගත්ත මේසේ කියන එක වැරදි කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. එතකොට තියෙන බවට ගත්ත මේසේ වැරදි. එහෙනම් පැවතිලා තියෙන්නේ ස්කන්ධ ටිකක්. ඒ ටික ඉතුරු නැතුව නැති වුණු තැනක මෙහි හදාගත්ත ටික වැරද්ද. එතකොට දැන් ওই වැරද්ද දුරු කරන්න කිව්වේ නැහැ. අපිට කිව්ව මේ ටික ඉතුරු නැතුව නැති වුණු තැන ටික දකින්න. දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්න. ඇහැ රූප දෙක ඉතුරු නැතුව නැති වුණු බව දකිනකොට කොයි මොහොතේ හදාගත්ත මේසේ ගැනද ඔබ කතා කරන්න යන්නේ? මේසේ කියන එක ගැන පදනමක් නැති වෙලා නේද? කලින් හදාගත්ත මේසේ ගැන කතා කරනවා නම් කලින් දැකපු වර්ණ සටහනත් ඇහැ රූප දෙක ඇති කල්හිම ඔයගොල්ලෝ මෙහි හදාගත්ත මේසේ. ඔයගොල්ලන්ට අන්තිමේටම මේසේ කියන දේ අතීතේවත් වර්තමානේවත් අනාගතේටවත් මේසයක් පණවන්න බැරි වෙලා තියෙනවා. දැන් අන්තිමේටම මෙහි උපාදානස්කන්ධේ පතිත කරන්න එළිය දෙයක් හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා.
එතකොට ඔයගොල්ලෝ ස්කන්ධ ටික පිරිසිඳ දකිනකොට ඔයගොල්ලන්ට හසු වෙන්නේ හිත තුලම හදාගෙන හිත තුලම නැති වෙලා යන ධර්මතා ටික. ඒ ධර්මතාවය හම්බුනොත් තමයි විපරිණාම ධම්මං විරාග නිරෝධං. අරක වෙනස් වෙන එකක්. ඒ වගේම මේකේ ඇලෙන්න බැරි නැති වුණ දෙයක්. දැන් ඔයගොල්ලෝ තණ්හා කරන්න හදන්නේ කොයි මේසෙටද? රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා නම් රූපේ කියන පැත්ත. ওই රූපෙන් මේසේ ආවෙත් නැත්තම් ওই වර්ණ රූපේ පැත්තකට ගිහිල්ලා තියෙනකොට ඒක නැති වෙච්ච දේ නා. ඔය නැති වුණ දේ ගැන ඔයගොල්ලෝ කොතන හදාගත්ත මේසෙටද තණ්හා කරන්නේ? ඔය තණ්හාව පතිත කරන්න අන්තිමට මේසයක් හම්බෙලා නැහැ ඔයගොල්ලන්ට. ඔය සමුදේ තියාගන්නත් තැන හම්බෙලා නැහැ. සමුදේ සත්‍ය පණවන්න තැනක් හම්බෙලා නැහැ. දුක්ඛ සත්‍යෙම හැදිලා දුක්ඛ සත්‍යෙම ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක් ගැන. නිරෝධ සංඥාවක් කෙලඹ සිටිලා. ඒ කෙනාට කවදාවත් පවතින ලෝකයක් හම්බෙලා නැහැ. එතකොට ඒතරිහිච සබ්බං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මෙන්න මේ විදිහට සියලුම රූපය අනිත්‍ය දුක සහ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත විදිහට ඒව මේවන් යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. මෙන්න මේ විදිහට යථා භූත වූ ස්වභාවයේ මනා නුවණින් දකින කෙනාට යේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයක් තියෙනවා නම් ඔගොල්ලෝ මොකක් ගැන හිත දාඩන්න යන්නේ? දරුවා ලෙඩ වුණා කියලා ඔයගොල්ලෝ වැළපෙන්න අඬන්න යනවා නම් කොයි දරුවද ලෙඩ වුනේ දැන්? මේ පහුගිය තප්පරේ තිබුණු රූපෙද ඔය ලෙඩ වුණා කියන්න හදන්නේ. ඒක නැති වෙලා ඉවරයි. ඊට කලින් තප්පරේ තිබුණු රූපෙද ලෙඩ වුණා කියන්න නෑ. ඒකත් නැති වෙලා ඉවරයි. දැන් ඕගොල්ලන්ට එක දිගට ජීවත් වුණ දරුවා හම්බ වෙන්නේ නැතිකොට ඒ දරුවා විඳපු මාව හම්බෙන්නෙත් නැතිකොට දැන් ඕගොල්ලන්ට මේ මොහොතේ විඳින ඕගොල්ලන්ට මොන දරුවා ගැනද ඉපදිලාද ශෝක කරන්න හම්බෙන්නේ? දරුවා නොහට ගන්න බවට ගිහිල්ලා. ඔය පරිදේවේ කරන්න විදිහක් නැති වෙලා. ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ටික ඕගොල්ලන්ට පවත්වන්න බිම හම්බෙලා නැහැ. එතකොට ඕගොල්ලෝ ඒ දුකෙන් මිදිලා. තේසම් පහනාන පරිතස්සති. ඒ ටික ප්‍රහීන වෙනකොට යාන පරිතස්සති තැති ගන්න හේතු නැහැ. අපි තැති ගන්නේ අපි බය වෙන්නේ හැම වෙලාවකදීම අපි කැමති නිත්‍ය දේ නැති වෙයි කියලා. ලෝකේ තියෙන දේ එහෙට මෙහෙට වෙයි කියන බය තමයි අපිට හැම වෙලාවකදීම තියෙන. ওই බය හටගන්න හේත නැහැ. අපරිතස්සං සුඛං විහෙරති. ওই බය නැති කෙනා සැපසේ වාසය කරනවා. මොනව නැති වෙයි කියලාද බය? අර මේගේ වහින්න කියලා බමුණෙක් කියනකොට කියන්නේ ඒ මේගේට වහින්න කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට හැම වෙලාවකදීම බමුණ ගොවිතැන් ටික කරලා ඔක්කොම ටික හොඳට පැත්තකින් අරගෙන තියලා මේගේ වැස්සට කමක් නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේත් කියන වැස්සට කමක් නැහැ. මොකද බමුණට දැන් නැති වෙන්න දෙයක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේට සියල්ලම නැති වෙන නිසා හට ගන්න දෙයක් නැති නිසා වැස්සට ගාණක් නැහැ. එයාට බය වෙන්න දෙයක් නැහැ. මොන වැස්සක් ආවත් එයාට බය වෙන්න දෙයක් නැහැ. දැන් මුහුද ගොඩ ගලාගෙන එනකොට එයාට බය වෙන්න දෙයක් නැහැ. කොයි මාවද නැති වෙයි කියන්නේ. ඔයගොල්ලෝ නම් බැරල් එකක් හරි හොයයි බහැලා එල්ලිලා ඉන්නේ. ඔය කොයි මාවද නැති වෙයි කියන්නේ. එයාට මාව පණවන්න තැනක් නැතිකොට එයාට බය වෙන්න හේතු නැහැ. ඔය තමන්ට තමන් රැස් වෙන සිද්ධිය තුල ඔයගොල්ලන්ට ඊයේ ඉඳලා ජීවත් වුණ මම නැති වෙයි කියලා බයයි. අවුරුදු ගානක ඉඳලා හිටපු මම නැති වෙයි කියලා බයයි. ওই බය ඇති වෙන්නේ අපි බය ගැන කතා කරාට ওই බය කෙලෙසයක්. අපි බයයි කියලා කිව්වට ওই බය කෙලෙසයක්. ওই බය නැහැ රහතන් වහන්සේට. ওই බය බලන්න පුළුවන්. හැබැයි ඔක බලන්න පුළුවන් හොඳට පිටිපස්සෙන් බෆල් එකක්වත් දාලා තියන්න ඕනේ. එකපාර ලොකු සද්දයක් කරන්න ඕනේ. ඒකට ගැස්සිලා බලන්නේ නැද්ද කියලා. සමහර ලාවට එහෙම වෙනවා. දැන් බණ කියන්නේ එහෙම ගියාම මොකක් හරි කෙනෙක් අතින් වැරදීමක් කියලා මේ හොඳට බණ අහා ඉන්න ලාට වැටෙනකොට ගැස්සිලා ගිහිල්ලා බලනවා පිටිපස්ස. ඇයි ගැස්සෙන්නේ? බය අපි නොදැන අපි සද්දෙට ගැස්සෙන්නේ ආත්ම දිට්ඨිය වැඩි අපිට ආත්ම දිට්ඨිය නිසා. හැබැයි ওই ආත්ම දිට්ඨිය උඩරිම වැඩි මට්ටමටම ගියපුවම එයාත් ටිකක් බය වෙන්නේ නැහැ. මම බය නේද එහෙම? ඒ සංකල්පය නිසා එයා බය වෙන්නේ. අස්මිමානේ වැඩි නිසා ආජනීය ආශ්‍රය අකුණු හඬට හෙල්ලෙන්නේ නැහැ කියන්නේ. එයා මොන හයියෙන් අකුණක් ගැහුවා තියසර සිංහය අකුණු හඬට ගැස්සෙන්නේ නැලු. ඒක මේ මම බය වෙනවද ඒකට? එයා දකින්නේ ඒකෙන්. රහතන් වහන්සේ අස්මිමානේ සම්පූර්ණම දුරු කරපු නිසා.
අය බය වෙන්න කෙනෙක් නැහැ. මගෙන් තොර සද්දෙන් තොර තමාවත් මනින්න හම්බෙන්නේ නැහැ. එතකොට දැන් සද්දය ඇහෙන මොහොතේදී Taman ජීවිතයේ වුණ බවට නුවණ උපද්දගත්ත රහතන් වහන්සේට මොන සද්දෙටද බය වුනේ? බය වෙන්න කෙනෙක්වත් බය වෙන්න සද්දයක්වත් නැතිකොට සද්දේ ජීවිතේ වෙලා තියෙනකොට සද්දෙත් එක්කම Taman ඉපදුන බව දැනගත්ත කෙනාට Tamanට Taman බය වෙන්න හේතුවක් නැහැ. අපිට අපි දකින්නේ නැහැ මේ Tamanමයි කියලා. ඇත්තටම අපි බය අපිට. අපි ඇත්තටම කැමති අපිට වගේම අපි ඇත්තටම බයත් අපිටමයි. අය ස්කන්ධ ටිකට නෙමෙයිද ඔය උපදින Taman බය වෙලා තියෙන්නේ. ඔය බය අපිටමයි නැත්නම් වෙන කෙනෙකුට නෙමෙයි. අපි හිතුවට ඕක වෙන කෙනෙක් පැත්තට දැම්මට අපි බය අපිටමයි. ඉතින් ඕක අවබෝධ කරගත්ත රහතන් වහන්සේ Tamanට Taman බය වෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවකදීම එයා බය නැතුව ලෝකේ වාසය කරනවා. සුඛං විහෙරති. සුඛං විහෙරම් බික්ඛු තදංග නිබ්බුතෝති උච්චති. ඒ කෙනාට කියනවා තදංග නිබ්බුතටපත් වුණ නිවුණ කියලා ඒ කෙනාට. එතකොට නිවුණ කියලා කියන්නේ මේ කෙලස් පරිණිරවාණයෙන් නිවුණා. තාම ස්කන්ධ ටික පරිණිරවාණයට ලක් කරේ නෑ. ඒ කෙනා තදංග පරිනිබ්බුතෝ. ඒ ටික ප්‍රහාණය කළා. හැබැයි ස්කන්ධ ටික නැවත නැවතත් පැවැත්වීම තියෙනවා. ගොඩක් වෙලාවට ගැටලුව තියෙනවා. සමහර අය ওই ප්‍රශ්නේ අහනවා. සමහර අය අහන්න නැතුව මෙතන හිර වෙන තැනක් කියලා හිතාගෙන ඉන්නවා. රහතන් වහන්සේ ඇහැ හදාගන්නේ කොහොමද කියන තැන. අපි නම් කියනවා භවපච්චයා ජාති. භවය නිසා ඇති දේ විඳින්න ඇහැ හදනවා. දැන් රහතන් වහන්සේට භවය නිසා ඇහැ හදන්න බෑනේ. රහතන් වහන්සේට ඇති බව කියන එක දුරුයි නා රහතන් වහන්සේට ඇහැ හදන්න කියන එක ගැටලුව තියෙනවා. එතකොට හැම වෙලාවකදී මේක සම්මා දිට්ඨිපච්චය. සම්මා දිට්ඨි ප්‍රත්‍යයෙන් ඇත්ත ඇති හැටියට දකින්න තැනින් රහතන් වහන්සේට ඇහැ උපදින්නේ. ඒකයි රහතන් වහන්සේට ඔය අද කතා කරන භවාංග හිතත් පනවන්න බෑ කියලා කියන්නේ. අපේ භවාංග හිත අපිට පනවන්නේ භවයේ අංගයක් බවට පත් වෙලා. ඇති බවට ගත්ත කම නිසා තමයි අපිට භවාංග චලන භවාංග උපච්ඡේද ద్వාරා වජ්ජන දක්වා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒකට ඒ ඇති බවට ගත්ත කමේ ලක්ෂණය. හැබැයි රහතන් වහන්සේ ඔය ඇති බවට ගත්ත කමේ අවිද්‍යාව නිර්වශේෂයෙන් ප්‍රහාණය කරලා. ඒක නිසා ඇති දේ විඳින්න නෙමෙයි. අර දකින්න ඥාන දර්ශනීය උපදින්න පුළුවන් විදිහටම ඇහැ උපදිනවා. ඒ ඇහැ ඉපැද්දුවට රහතන් වහන්සේට ඒ ඇහැ ඒ නුවණට ඇහැක් විදිහට හම්බෙලා නැහැ. ඒකයි තියෙන වෙනස. අපිට උපද්දපු අපි විසින්ම හදාගත්ත ඇහැම වෙලා ඇත්ත වෙලා තියෙනකොට රහතන් වහන්සේට මේ නුවණින්ම හදපු ඇහැ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බවටම නැවත නුවණක් ගෙනල්ලා දීලා. ඒක නිසා රහතන් වහන්සේට ඇහි පැවැත්මක් නැහැ. ඒක නිසා රහතන් වහන්සේ ඇහැ පරිහරණය කරන්නේ නැහැ. අපි ඇහැ පරිහරණය කරන්නේ නැහැ කියන මට්ටමින් නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඇහැ අපි රූප බලන්නේ නැහැ කියන දේ නෙමෙයි රහතන් වහන්සේගේ මට්ටමින් කතා කරන්නේ. අපේ මට්ටමින් පුද්ගල භාවයේ ඉඳලානේ අපි කතා කරන්නේ. කියන්නේ කොටිම කෝප්පෙට එහා පැත්තේ ඉඳලා කතා කරන අපිට රහතන් වහන්සේත් තව එක පුද්ගලයෙක්. ඒ පුද්ගල භාවයේ ඉඳලා කතා කරොත් ඇත්තටම රහතන් වහන්සේ රූප බලනවා. හැබැයි රූප බලනවා කියන එක රහතන් වහන්සේගේ පැත්තේ ඉඳලා කතා කළොත් රහතන් වහන්සේ කවදාවත් රූප බලලා නැහැ. ඇයි? අපිත් ඇත්තම කතාව රූප බලලා නැතිකොට ඒ රහතන් වහන්සේ ගැන අමුතුවෙන් කතා කරන්නේ. අපි රූප දැනගෙන තියෙනවානේ. අපි රූප බලපු මොහොත ගැන අපිට දැනගන්න විදිහක් නැහැ. ඒක ජීවිතේට බය වෙලා. අපිත් රූපේ කෝප්පේ ඕගොල්ලෝ දකින්නවද මේ දැනගන්නවද? කෝප්පේ කියලා මේ දැනගන්න මොහොත අපිත් රූපේ දැකලා නැහැ දැනගෙන තියෙන්නේ. අපි වැරදිවට දැක්කදී ඇත්ත විදිහට ගන්නකම තියෙන්නේ. රහතන් වහන්සේට ඕක ගැන හොඳට නුවණයි. ඒක නිසා දිත්තේ දිත්තමත්තම් කරලා. දැක්කදී එතනින් ඉවරයි. එතකොට මෙහි හදාගත්ත කෝප්පේ ඉපදි නැතුව ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක හම්බෙලා තියෙන්නේ. ඒක නිසා ඔය අපරියාපන්න භූමියම පනවන්නේ ආයතන දෙකකින්. ධම්මායතනය මනායතනය. මෙහෙම්ම ඉපදිලා මෙහෙම්ම නිරුද්ධ වෙන ධර්මතාවයක්. ඒක නිසා රහතන් වහන්සේට අනිත් ආයතන එකක්වත් පනවන්නේ. ඒ නුවණ නිසා. අපිටයි පනවන්නේ චක්කායතන, සෝතායතන, ගාහනායතන කියලා ඔක්කොම පනවන්නේ යන්නේ. රහතන් වහන්සේට ඒ ආයතන ටික නැහැ මනායතනේ ධම්මායතනේ. ඒ තැන හටගෙන නිරුද්ධ වෙන මෙහි විඳින දේ ගැන නුවණ. හැබැයි ඒකද ඉතුරු නැතුව නිරුද්ධ වෙන දැනට නුවණ. ඒ ආයතන දෙකේද Nirodhe සාක්ෂාත් කරලා.
එතකොට ඒ කරුණු ටික පැහැදිලිද? මොකද ඔය අත්දීප සූත්‍රය තමයි ගොඩක් වෙලාවට අරගෙන බෙදන්න යන්නේ මේ රූපේ වෙනස් වෙනවා කිව්වහම මේ සාර වශයෙන් ගන්නෙ නැති තැනටයි මේ අත්දීප සූත්‍රයේ කරුණු පැහැදිලි කරන්න කියලා. ඉතින් ඔය ටික වැඩිපුර පැහැදිලි කරන්න හේතුන ඔයගොල්ලන්ට ළඟදී මම සාර වශයෙන් ගන්න එක අහන්න ලැබෙන නිසා ඉතින් ඔය ගැන පැහැදිලි කරලා තිබුණාම ටිකක් තේරුම් ගැනීමේ පහසුවක් තියෙනවා අහන කෙනෙකුට. ඉතින් නිකන් මග වරද්ද ගන්නවට වැඩිය හොඳයි නේ අපි දැන දැනත් ගියේ එකට කියලා හිතාගන්න එක මග වරද්ද ගත්ත දැන දැනත් කියන එක. එතකොට හැම වෙලාවකදීම හිතන්න පැතිකඩක් වෙන්නේ මේ විදිහට ගත්තොත් මේ විදිහේ ප්‍රශ්න සමූහයකට පිළිතුරු සපයන්න වෙනවා. ඒක නිසා ඒක දැනගෙන ඉන්න එක වඩා හොඳයි. ඒ කියන්නේ ඔය සාර විදිහට ගැනීම තුළ මේ ඇති අනිත් ප්‍රශ්න ටිකට මොකද්ද සාර විදිහට ගන්නෙ? එතකොට අන්තිමේටම අහන්නේ අර ප්‍රශ්නෙම තමයි. සාමාන්‍ය කෙනෙක් අහන ප්‍රශ්නෙම අහනවා අන්තිමේටම කතා කරන්න ගියාම. එතකොට එළියේ දෙයක් ඇත්තෙම නැද්ද? වර්ණ සටහන ආවේ මොකෙන්ද? අපව අර සාමාන්‍යයෙන් ධර්මයේ අලුතෙන්ම ඉගෙන ගන්න නොදන්න කෙනා අහන ප්‍රශ්නෙම නැවත අහනවා. එතකොට එළියේ දෙයක් තිබ්බෙම නැද්ද? එතකොට මොකක්ද ඔය ආව කියන්නේ? එතකොට ඔය කියන්නේ රූපේ නැහැ කියන්න ගිහිල්ලානේ. තේරෙන්නේ නැහැ මේ රූපේ නැහැ කියනව නෙමෙයි මේ හේතු ටික ඇති කල්ලි මේක පනවනවා හේතු ටික නැති වෙනකොට රූප නිරෝධය පනවනවා කියන එක. අපිට ඕනේ එළියේ තියනවා කියන්න. ඒක නිසා ඒක තියෙනකොට තමයි මෙහි චන්දරාගය ඇති කරගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ අනික් කාරණාව අපි විපාක වේදනාව ඔක්කොම විඳිනවා. හැබැයි රහතන් වහන්සේ විඳින්නේ චලංග සමන්නාගත උපේක්ෂාව. ආයතන 6ෙන්ම රහතන් වහන්සේ උපේක්ෂාව විඳිනවා. කොහෙන් අරමුණක් ආවත් උපේක්ෂාව. වටාපතේ උපේක්ෂාව නෙමෙයි රහතන් වහන්සේ දකින්නේ. මේ Nirodha තුල එළඹ සිටි උපේක්ෂාව. හැබැයි මේ වටාපත කියන එක සැපසහගත අරමුණක් වුණොත් රහතන් වහන්සේටත් වටාපත නැමැති සැපසහගත අරමුණෙන් මිදෙන්න බෑ. ඉතින් ඒකට නගන තර්කයක් දැන් සුවඳ આવොත් රහතන් වහන්සේට සුවඳ නැද්ද? එතකොට ගඳක් ආවොත් රහතන් වහන්සේට ගඳ නැද්ද? දැන් එළියේ ඒ ගඳ එක දිගටම පවතින්නේ නැද්ද කියලා. මං කව ගඳ එක දිගටම පැවතුනත් අපි කොහොමද ගඳ එක දිගටම පැවතුණා කියලා දන්නේ කියලා. බේරවැව වටේටම මිනිස්සු ඉන්නවා. දැන් ගඳ තේරෙනවද ඒ දවස්වල නම්? දැන් ගඳ නැහැ. දැන් ගඳ තේරෙනවද? නෑ. එතකොට ඒක ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක් නේ. අලුතින් ගියා අපිට තේරුණාට එතන ඉන්න කෙනාට ඒක එයාගේ ජීවිතේ, ඒක එයාගේ නැහැ සාමාන්‍ය මට්ටම වෙලා. ඒක නිසා අලුතෙන් යාට ඒක ගන්ධායතනෙට ගැටලුවක් නැහැ. එතකොට කියන ඒක එයාගේ අකුසල විපාකයක් කිව්වා. බේරවැව ළඟ ඉන්න වෙන එක අකුසල විපාකයක් එතකොට. එතකොට ඒක අකුසල විපාකයක් නම් එයාට ඒ ගඳ එයා විඳින්න නැති එක අකුසල විපාකෙද එතකොට එයාගේ. එහෙම පනවන්න බෑ. බාහිර භෞතික වස්තුව පැත්තෙන් අරගෙන ඒක යාට එහෙම පනවන්න බෑ. ඒක අකුසල විපාකයක් කියලා පනවන්නේ කොහොමද? අපිට හැම වෙලාවකදී මේන ගඳ සුවඳ අකුසල විපාක ප්‍රත්‍යයෙන් හැදෙන ගඳ සුවඳක් නෙමෙයි මේ. ඒ ආරම්භය අපි මෙහි ඇති කරගන්න ධර්මතා ටික අනුවයි අපිට නව කර්ම ටික හැදෙන්නේ. ඒ හැම කර්මයේම හේතු වෙන්නේ අපිට නහය හදන්න හේතු වන ප්‍රවෘත්ති කර්මයක් යනවා එක දිගට. ප්‍රතිසන්දි කර්මයේ වෙනයි කුසල අකුසල හේතුවෙන් හදන. හැබැයි මේ මොහොතේ ප්‍රවෘත්ති කර්මයේ හැම වෙලාවකදීම භවයේ මත පදනම් අරගෙන යන දෙයක්. ඒකයි මේක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා කිව්වේ. ප්‍රතිසන්දිය හැම වෙලාවකදීම තණ්හාවෙන් හදන දේ. තණ්හා මූලිකව හැදුවේ ඒක. පටිච්චසමුප්පාදේ තණ්හා මූලිකව අවිද්‍යාව මූලිකව කියලා දෙකට බෙදනවානේ. අවිද්‍යාව මූලිකය හැම වෙලාවකදීම මේ මොහොතේ ප්‍රවෘත්ති අරගෙන යන්නේ අවිද්‍යාව මූලිකයෙන්. අරක තණ්හා මූලිකව. එතකොට එයාට පණවන්න පුළුවන් අකුසල විපාක කුසල විපාක. හැබැයි මේක යන්නේ අවිද්‍යාව මූලිකව. ප්‍රවෘත්ති අරගෙන යන්න දැන්. එතකොට ඒක පණවන්න බෑ කුසල විපාකද අකුසල විපාකද කියලා. හැම වෙලාවකදීම ඒ ආරම්භය මෙහි හදාගන්න එකට කැමතිද අකමැතිද කියලා.
දැන් ධූරියෙන් සුවඳ එනවා කෙනෙකුට. එතකොට කුසල විපාක වෙන්න ඕනේ, කෙනෙකුට අකුසල විපාක වෙන්න ඕනේ. නෑ ගන්ධය ආවේ ගන්ධයේ විදිහට. ඒකට කැමැති වෙන අකමැති වෙන එක අපි තුල හදාගත්ත දේ. අපිට ගාහන ආයතනේ හැම වෙලාවෙම උපේක්ෂා සහගතයි. ගන්ධයේ තිබුණේ නෑ සැප දුක් හදලා දෙන ගතිය. ඒක නිසා අපිට හැම වෙලාවකදීම වස්තුව පැත්තෙන් නම් මනින්න බෑ. ආයතන ටික හදාගන්න පැත්තෙන් විතරයි අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ හැම මොහොතකම. එතකොට ආයතන ටික හදාගන්න පැත්තෙන් කියලා කියන්නේ මේ වටාපත ගැන හිතලා සතුටු වෙනකම රහතන් වහන්සේට නැහැ. ගන්ධය ගැන හිතලා සතුටු වෙනකම රහතන් වහන්සේට නැහැ. ඒ සැපසහගත ඒ ගන්ධයේ විඳින කම රහතන් වහන්සේට නැහැ. ඒ කියන්නේ ඒකේ සැප තේරෙන්නේ නැහැ කියලා. ගන්ධයේ සුවඳ තේරෙන්නේ නැහැ කියලා. සුවඳ ජීවිතේ වෙලා නම් තමන්ගෙන් තොර සුවඳත් සුවඳෙන් තොර තමනුත් හම්බෙන්නේ නැහැ කියන කතාවක් මේ කියන්නේ. ඒක හොඳට දකින්න. තමන්ගෙන් තොර සුවඳත් සුවඳින් තොර තමනුත් හම්බෙන්නේ නැහැ. අපිට මගෙන් තොර සුවඳ හම්බෙනවා. ඒතකොට සුවඳ විඳින මම ඉන්නවා. දැන් මට ඒ සුවඳ විඳින්න ඕනේ හැම වෙලාවකදීම. එතකොට ওই සුවඳ නැති වෙනකොට මට පුද්ගල භව අනුව දුක විඳින්න පුළුවන්කම තියෙනවා. ගඳ එනකොට මට දුක විඳින්න පුළුවන්කම තියෙනවා. දැන් රහතන් වහන්සේට අන්න ඔය පුද්ගල භව දුරු වෙලා. ඒ පුද්ගල භව දුරු කරගන්න පුළුවන් උනේ ඒක ඥාන දර්ශනයක් නුවණක් නිසා. සුවඳ හැදෙන මොහොතේදී තමන්ගෙන් තොර සුවඳ සුවඳින් තොර තමන්වත් හම්බෙන්නේ නැහැ. ඇයි ඒ සුවඳ විඳිනවා කියලා විඳින බවට හම්බෙන චිත්තචෛතසික ටික නම් තමන් උනේ. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වුණා නම් චිත්තචෛතසික ටික. එතකොට දැන් මේ චිත්තචෛතසික ටික හටගෙන නිරුද්ධ වුණ ටික තමන් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නම් එතකොට ඒ ගන්ධේම නෙමෙයිද තමන් වෙලා ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට මේ නුවණ තියෙන්නේ. තමන්ගේ ලක්ෂණ ටික නිරුද්ධ වුණ බවට නුවණ තියෙන්නේ. එතකොට තමන්ගෙන් තොර ගඳ සුවඳ විඳින්න ගිහිල්ලා තමන්ව හදාගෙනත් නැහැ ගඳ සුවඳ හදාගෙනත් නැහැ රහතන් වහන්සේ. ගඳ සුවඳෙන් මිදිලා. ඒක නිසා ඒකට කැමති වෙන්න ගිහිල්ලා නැහැ. ඒකේ උපේක්ෂා සාගත වෙලා. අපිට ওই උපේක්ෂාව නැහැ. අපි කැමති වෙනවමයි. අපි අකමැති වෙනවමයි. හේතුව මම ඉන්නවා. ගන්ධ එළිය තියනවා. විඳින මම ඉන්නවා. මෙතෙන්ට ගැටුණු ටිකයි විඳින්නේ. ඒ වුණාට ඒ විඳින අපි හිතනවා ඒ ගන්ධ එළිය තියනවා කියලා. දැන් එළිය තියෙන දේ විඳින්න පුළුවන් මම මෙතන ඉන්නවා. දැන් ওই මම එළියේ තියෙන දේ විඳිනවා. දැන් ඔන්න අපිට මේ යුද්ධය කරන්න පුළුවන්කම තියෙනවා. මට ගන්ධය ගැන සතුටු වෙන්න පුළුවන්, මට පුළුවන් ගන්ධය ගැන දුක් වෙන්න. එතකොට රහතන් වහන්සේ ඔන්න ඔය මානසික මට්ටමින් මිදිලා. මොකද ගොඩක් වෙලාවට නගන තර්කයක් රහතන් වහන්සේට ගඳ සුවඳ දැනෙන්නේ නැද්ද එතකොට? රහතන් වහන්සේට රස තේරෙන්නේ නැද්ද එතකොට? නෑ රස දැනෙනවා. හැබැයි ඒ රස තමන් වුණ බවට නුවණයි. දිව තමන්නම් උනේ. දිවත් එක්කනම් රසය ඉපදුනේ, රසත් එක්කනම් දිව ඉපදුනේ. ඒකේ ඉතුරු නැතුව නිරුද්ධ නම්. ඒ අනුව රස මොකද්ද කියන එක හදාගත්තේ මේ පැත්තේ නම්. ඒ මෙහි හදාගන්න වෙලාවේදී අර රසය නැහැනේ. හිතේ නාම ධර්ම ටික හැදෙන මොහොතේදී ඒ රසය තියනවද? නෑ ඒ රසය නිරුද්ධ වෙලා ඉතුරු නැතුව නැති වෙලා. නැති වුණු තැනක තමයි මේ රස ගැන හිතනකම තියෙන්නේ. ඒකට තමයි හොද්දේ රස ගෙනල්ලා දුන්න තැන. මේ පැත්තෙන් ඇතිකලේ හොද්දේ රස ටික. එතකොට හැබැයි අර දිවයි අර ගැටුණ රූපේ ඉතුරු නැතුව රස රූපේ නිරුද්ධයි. මේ දැනුම ඇති කරනකොට. එතකොට ඒ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි ඇති බවට ගත්ත මානසිකාරයේ නිසා යා ඒක දැක්කේ එළියේ තියෙන දේ හැටියට. ඔය එළියේ තියෙන කම නැති කරපු රහතන් වහන්සේ හැම වෙලාවකදීම දැක්කේ දිවේ රස රූපේ ඉතුරු නැති Nirodhaය. ඒක නිසා දැන් ඇලුනේ මොන රසටද? වින්දේ මොන රසද? ඒ මොහොතේ හැදුණු දිවයි ඒ මොහොතේ නිරුද්ධ වුණ රසයි හම්බෙන රහතන් වහන්සේට කොයි මොහොතේ තිබුණ රස ගැනද ඔය සැප වින්ද කියලා කතා කරන්නේ? ඔය සැප වින්දේ කවුද කියලා අහන්නේ රහතන් වහන්සේට හොද්දේ රස දැනුන්නේ නැද්ද කියලා අහන රහතන් වහන්සේකෝ. ඔය රස විඳින බවෙන් තොරව රහතන් වහන්සේ හිටියද? ඔය ටික පණවන්න බැරි වෙනවා රහතන් වහන්සේගේ නුවණට. ඔය හොද්දේ රස විඳින රහතන් වහන්සේ ඉඳලත් නැහැ, හොද්ද තිබිලත් නැහැ. ඒකයි ඇත්තම කතාව රහතන් වහන්සේට.
එතකොට ඔය හොද්දේ රස විඳින කෙනයි හොද්දයි කියන දෙකම නෑ ඒ නුවණට. ඔය දෙකම තියෙන අපි තමයි කතා කරන්නේ රහතන් වහන්සේට එතකොට හොද්දේ රස විඳින්නෙම නැද්ද කියලා. වේදනාව අනුතරයෙන් දැනීමක් ගියේ නැහැ කී මොන්නේ පොදුට උපේක්ෂාව ආරූපේක්ෂාව කියන ධර්මතාවය තුලම හිත පිටන්නේ. ඔව් ආර්ය උපේක්ෂාව කියන තැනමයි හිත පිහිටන්නේ චලංග සමන්නාගත උපේක්ෂාව කියන තැන. ඒ චලංග සමන්නාගත උපේක්ෂාව ගෙනල්ලා දෙන්නේ නිකන් නෙමෙයි. අර Nirodhe පෙන්නන කම නිසා. දැන් රස පනවන්නත් තැනක් නැත්තම් තමන්ව පනවන්නත් තැනක් නැත්තම්. එතකොට ඒ ආරම්භය උපේක්ෂායිනේ. ආයි මොකද්ද ඒ ගැන සැපවත් දුකවත් ඇති කරන්න තියෙන්නේ. සැප දුකත් අදුක්කම සුඛ කියන දෙක එකක් මේ තුනම ඇති කරන්න හොද්දක් හම්බෙලත් නැහැ. ඔක විඳින්න තමන් හම්බෙලත් නැත්තම්. ওই දෙකම ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක මෙහි හැදුන දේත් Nirodhe සාක්ෂාත් කරන රහතන් වහන්සේට කොයි මොහොතේ තිබ්බ හොද්දද රස කොයි මොහොතේ හිටියේ තමන් දෙක වින්දේ. ওই දෙකම පණවන්න තැනක් හම්බෙන්නේ නැහැ නුවණට. ඒක නිසා රහතන් වහන්සේ හොද්දෙනුයි කෙනාගෙනුයි මිදිලා. ඔය හොද්දයි කෙනයි ඉන්න අපි කතා කරනවා රහතන් වහන්සේ හොද්දේ රස විඳින්නෙම නැද්ද කියලා. නෑ බලනකොට අපි ඉන්න හොද්දයි තේරුම් ගන්න ඕනේ. ප්‍රශ්න ගැටලු තියෙනවද එතකොට ඒ ටිකෙන් අහන්න. සමහරවිට අර විපරිණාම දුක කියනකොට දැන් අපිට දුකක් තිබුණා නම් ඒක විපරිණාම වෙනකොට සැපයි කියලා හිතන්න පුළුවන්. දැන් අපි හිතමු ගෙඩියක් තිබුණා නම් අපි ගෙඩිය තියනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නකොට අපි කන්නාඩියෙන් දැක්කම ඒක නැති වෙලා තියෙනවා. ඔව් එතකොට ඒක සැපයි. හැබැයි ඒ සැප සම්පූර්ණම අර සමුදේ මත පදනම් වෙච්ච එක. දැන් සම්පූර්ණම අපිට ඔය සැප හදලා දෙන්න මූණ සහ ගෙඩිය කියන දෙකම එළියේ තිබ්බා. අපිට මූණ කියන එකත් ගෙඩිය කියන එකත් හම්බුනේ නැත්නම් ඉතුරු නැතුව වර්ණ සටහනේ නිරුද්ධ වුණ තැනක මෙහි හදාගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට හම්බුණා නම් අතීතේ තිබුණු ගෙඩිය දැන් නැහැ කියන්න අතීතේ ගෙඩිය තිබුණාද අපිට? කොයි මොහොතේ ගෙඩිය ගැනද ඔය කතා කරන්නේ? කොයි මොහොතේ කෙනාද ඔය කතා කරන්නේ? මෙහි ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක කොයි රූපේ ගැනද ඔය ගෙඩියක් කියන කතා කරන්නේ අපි. අපිට ඒක පණවන්න තැනක් නැති වෙනවනේ. වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධයි නම් වර්ණ සටහනේ පතිත වුණ ආලෝකයෙන් අපිට ගෙඩියක් කියන දේ ආවෙන්නේ නැත්නම් අපි ගෙඩිය විඳලා තියෙන අපේ මනසින් නෙමෙයිද සම්පූර්ණම. එතකොට මනසින් හදාගත්ත ගෙඩිය නෙමෙයිද දැන් ඔය හොඳයි කියලාත් නැවත එන්නේ. ඒ මනසේ හදාගත්ත ගෙඩියම නෙමෙයිද දැන් හොඳයි කියලාත් අපි හිතන්නේ. එතකොට දැන් අපිට හැම වෙලාවකදීම ඔය විපරිණාමය කියන දේ හදලා තියෙන්නේ මේ පැත්තෙන් හදපු මේ ගැට ගන්න දේ මත. එතකොට ඔය විපරිණාමය කියන එක එළිය පැත්තෙන් දකින්න ගියොත් හැම වෙලාවකදීම දුකයි සැපයි කියන දෙකම හම්බ වෙනවා අපිට. gediya හොඳ වුණ දුක විඳින්නත් පුළුවන්, gediya ඇති වෙන gediya හොඳ වුණ සැප විඳින්නත් පුළුවන්, gediya ඇති වෙන දුක විඳින්නත් පුළුවන් අපිට. ඇයි මේ දෙකම එළිය හම්බ වෙනවා. හැබැයි මේ හම්බෙන්නේ ඇයි? නිත්‍ය සංඥාව මත පදනම්ව. දැන් මට පුළුවන් gediya ගැන කතා නොකර gediyen මිදෙන තැනට යන්න. අපිට පුළුවන් මූණට තණ්හා නොකර ඉන්නෝක සාර වශයෙන් ගන්නතෝ මේක ස්වභාවය මේකයි කියලා හිතලා. හැබැයි ඒකෙන් මම ඇලෙන්න තියෙන හේතුව නැති උනේ නැහැ. ඇයි මට ඇලෙන්න හැම වෙලාවකදීම මූණ හම්බෙනවා එළියේ. එළියේ හම්බෙන මූණ තුල හැම වෙලාවකදීම මට මාව මෙහි ඉන්නවා සහ මූණත් පේනවා. මූණ බලන්න පුළුවන් මම ඉන්නවා. දැන් හැම වෙලාවකදීම මෙයාට දකින්න පුළුවන් මූණ තියනවා කියන තැන නිට්ටය වුණ මූණ කියන සංඥාව තියෙනවා. රූපය අනාත්මයි කියන තැන අනිත්‍යයි කියන තැන එයාට එළඹ සිටලා නැහැ. ඒ නැති බව නිසා එයාට නිට්ටය බවට එළඹ සිටි බව තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඔක්කොටම මතක් කරගන්න පුළුවන් නේ තමන්ගේ මූණ. කන්නඩිය හරි මතක් කරගන්නවනේ මූණ කියලා හිතාගෙන. දැන් අපි ඔන්න මූණ කියලා මතක් කරගන්න. අපි මේ මතක් කරගන්නේ වර්ණ සටහන් ටික. එතකොට වර්ණ සටහන මතක් කරගන්න අපි හිතා ගන්නවා මූණ මතක් කරගත්තයි කියලා. දැන් ඒ වර්ණ සටහන මේ මොහොතේ තියෙන එකද? මේ මොහොතේ නැති ඉතුරු නැතුව නැති වුණු වර්ණ සටහන ගැන හිතලා නෙමෙයිද මේ මූණ ගැන මතක් කරගන්නේ.
දැන් අපි gediyak තියෙන මූණ මතක් කරගන්නවා. ඒද අපි අපේ මනස ගැන නෙමෙයිද ඔය මතක් කර කර දුක් විඳින්න යන්නේ. අපි අපේ මනස ගැන හිතයි සැප විඳින්නෙත් ලෝකේ දුක විඳින්නේ. හැබැයි ඒක අපි දාන්නේ භෞතිකයට එළිය පැත්තට. එතකොට තමයි අපිට ලෝකේ අනුව සැප දුක විඳින්න යන්නේ. අර ඊයේ කෙනෙක් කවුවගේ. ඇත්තටම අපිට සියලුම දේ සම්පූර්ණ සැප තියෙනවා නම් ඇයි නිවන් දකින්න යන්නේ කියලා. ඇත්තටම ඇයි නිවන් දකින්න යන්නේ? මම කෝ මට නම් නිවන් දකින්න ඕනේ නැහැ කියලා. මොනවා කියන්නේ? මම කෝ මට නම් නිවන් දකින්න ඕනේ නැහැ කියලා. මට නම් නිවන් දකින්න කිසිම උවමනාවක් නැහැ. මම කෝ මට ඕන එක දෙයයි. මේ මෝඩකමෙන් ටිකක් අයින් වෙන්න. රත්තරනොත් විඳිනවා. ඒ රත්තරන් විඳින මානසික මට්ටමේම අපි ජීවත් වෙනවා. එතකොට පාරායිනේ තියෙන වැල්පොටක් කරේ දාගෙන ගියොත් කෙනෙක් අපි කියනවා පිස්සු කියලා. ඉතින් ඒ වැල්පොට ඒ මනුස්සයට වටිනවනේ. දැන් රත්තරන් මාලේ අපිට නෙමෙයිද වටින්නේ? අපි නෙමෙයිද වටිනාකම දුන්නේ? ඒකේ වටිනාකම මට වටින නිසා මම දාගෙන යනවා. වැල්පොට වටින මනුස්සයා වැල්පොට දාගෙන යනවා. එයාට ඒක වටිනවනේ අපිට නොවටුනට. ඉතින් එතකොට මේක වටිනවා කියලා කියන්නේ මේ මට තියෙන පිස්සුව ලෝක සම්මතයි. මේ මානසික රෝගයට සීල් එක ගහලා ලෝකෙම සම්මතයි මේක. ඒක නිසා අපිට මේක ලෝක සම්මත මානසික රෝගය නිසා ඔන්න මම රත්තරන් විඳිනවා. දැන් අරක ලෝක සම්මත නැහැ. නමුත් ඇත්තටම මේ අනිත් අයත් වටිනවා කියලා හිතනවා කියලා හිතාගෙනනේ මම මේ ඉන්නේ. නැත්තම් ඇත්තම කතාව එයයි මෙයයි දෙන්නම එක සමානවනේ. එතකොට ඔය රත්තරන් විඳින ඔය මෝඩ මනසින් මිදෙන්න තිබුණා නම් මට ඒ ඇති මට නිවන් දකින්න ඕනේ ඔය මෝඩකමෙන් මිදෙන්න තිබුණා නම් ඒකේ වරදක් නෑනේ. සසරේ දුකත් පසකින් තැබේවා. ඔය මෝඩකමෙන් මිදෙන්න තිබ්බනම් මේ මෝඩෙක් කියලා ඉපදිලා මෝඩෙක් කියලා මැරිලා යන්න ඕනේ නෑනේ. ඔය මෝඩකමෙන් මිදෙන්න තිබ්බනම් ඒ ඇති කියලා. ඒක නිසා අපිට දැන් හැම වෙලාවකදීම ඇති බවට ගත්ත සංකල්පයේ මතනේ දැන් අනිත් දේ ගැන හිතලා ඇති කරගන්න සංකල්පයේ මතයි අපිට ඒක සැප හෝ දුක බවට පත් වෙනවා. අපි හිතමු අපිට තුවාලයක් තියෙනවා. තුවාලය කියන එකේ දුක වේදනාව අපි විඳිනවා. දැන් ඇත්තම කතාව තුවාල වේදනාව විඳින තුවාල වේදනාව දැනෙන මොහොත වෙනකොට අපිට ඇත්තටම විඳි තුවාල වේදනාව කය පරිහරණයෙන් එන උපන් වේදනාව වින්දා. හැබැයි මේ වේදනාව අපිට ගෙනල්ලා දුන්නේ මේ අඩි 5ක 6ක ඇඟක මේ අතේ මේ ඇඟිල්ල කැපුණ එකේ මේ තුවාල වේදනාව දැනෙන්නේ. එතකොට ඔය එකම වේදනාව දෙපැත්තකින් වින්දා. මේ ඇඟට අතපය හදලා අතේ වේදනාවක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාවක් කියන දෙකම වින්දා. දැන් ඔය ඇඟිල්ලේ තුවාලේ හොඳ වෙන එකත් අපිට විඳින්න පුළුවන් දෙකකින්. කොහොමද? අපිට විඳින්න පුළුවන් තුවාලේ හොඳ වුණා කියලා හිතලා විඳින්න පුළුවන්. අනිත් එක නම් අපිට විඳින්න බෑ ඇත්තටම. ඇත්තම කතාව ඒක නෙමෙයිද? දැන් ඔළුවේ කැක්කුම හොඳ වුණා කියලා ඔයගොල්ලෝ ඔළුවේ කැක්කුම හොඳ වුණා ඔළුවේ කැක්කුම විඳිනවද? දැන් ඔයගොල්ලන්ට 아무තු සැපයක් තියෙනවද මට ඔළුවේ කැක්කුම හොඳ වෙලා තියෙන්නේ කියලා? සැපේ නෑනේ. දැන් ඔයගොල්ලන්ට තුවාලේ නෑ කියලා ඔයගොල්ලන්ට 아무තු සැප තේරෙනවද? තුවාලේ නැති වුණු සැප ඔයගොල්ලෝ විඳින්නේ මනසින් විතරයි කියලා ඔයගොල්ලෝ දන්නවද? දැන් ගන්න නිර්ණායකයක් තමයි සාමාන්‍යයෙන් ඔළුවේ කැක්කුම තියෙන ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණොත් ඒක සැපයිනේ කියලා. නෑ ඔළුවේ කැක්කුම අනිත්‍ය වුණොත් සැප ඇවිල්ලා නෑ. ඔළුව ඇත්ත කරගත්ත කම නිසා ඔළුවේ කැක්කුම නිත්‍ය කරගත්ත කම නිසා හිතලා මට අච්චර වේදනාවක් තිබ්බ දැන් මේ තිබ්බ වේදනාව දැන් නෑ. ඒ මත නෙමෙයිද ඔයගොල්ලන්ට විඳින්න වෙන්නේ. එතකොට ඒ ඔයගොල්ලෝ ඉඳලා තියෙන ඔයගොල්ලෝගේ මනසේ සංකල්පෙ නෙමෙයි දේ විඳින්න ගිහලා තියෙන්නේ. ඔළුවේ කැක්කුම හොඳ කාටවත් විඳින්න බෑ. තුවාලේ හොඳ වීම කාටවත් විඳින්න බෑ. මොකද එහෙම වුණොත් ඕගොල්ලෝ කියනවා කාය සම්පස්සයෙන් තොරවත් කාය සම්පස්සේ උපදිනවා කියලා. ඔට්ටබ්බෙන් තොරව කාය සම්පස්සේ උපදිනවා කියනවා. තුවාල වේදනාව ලැබුණේ ස්පර්ශපත්යෙන් හදාගත්ත තුවාල වේදනාවනේ. එතකොට මේක හොඳ වුණ සැප ඕගොල්ලෝ දැන් විඳිනවා නම් ඕගොල්ලන්ට තුවාලේ හොඳ වීමේ ස්පර්ශයක් කයට දැනෙන්න ඕනේ. එහෙම ස්පර්ශ ලෝකේ නැහැනේ තුවාල හොඳ වීමේ ස්පර්ශ කියලා.
ඒක විඳින්න පුළුවන් ඔයගොල්ලන්ට මනසින්. මට මෙච්චර තුවාලයක් තිබ්බ දැන් ඒක හොඳයි. දැන් එතකොට ඔයගොල්ලෝ විඳලා තියෙන සම්පූර්ණම මේ එකම වේදනාව ඔයගොල්ලෝ දුක විඳලා තියෙනවා දෙපැත්තකින් හැබැයි හොඳ විඳලා තියෙන එක පැත්තකින් විතරයි. ඒක සම්පූර්ණ මනෝ සම්පස්යෙන් ඔයගොල්ලෝ විඳලා තින්නේ. කය පරිහරණයෙන් එන වේදනාව දෙකකින් විඳලා තියෙනවා ඔයගොල්ලෝ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව සහ මනසින් හැදුණු වේදනාව. හැබැයි මේ මොහොතේ ওই වේදනාව දැනෙන මොහොතේ ඇත්තටම වේදනාව ඔයගොල්ලෝගේ ජීවිතේ වෙච්ච තැන. ඒ වේදනාව දැනෙන බව තමන් වෙලා තිබුණේ මොහොතේ. තමන්ගෙන් තොර කලේ ඔය කය හදපු වෙලාවේ. මගේ ඇඟිල්ලේ වේදනාව කියලා තමන්ගෙන් තොර වේදනාව පෙන්නුවේ නව කර්ම හදාගත්ත තැන ඒක. ඒක තමයි කෙලෙසේ. හැබැයි රහතන් වහන්සේට තමන්ගෙන් තොර වේදනාවක් වේදනාවෙන් තොර තමන්වත් හම්බෙන්නේ නැහැ. ඒක නිසා රහතන් වහන්සේ හැම වෙලාවකදීම ඔය කාට ඇති වුණ වේදනාව ගැන දැන් රහතන් වහන්සේ කතා කරන්න යන්නේ. ඒ මොහොතේ මේ තප්පරේ ඇති වෙන වේදනාව නම් ඒ වේදනාවම තමන් වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නම් තමන් වූ ස්කන්ධ ටික මත ප්‍රකට කරපු වේදනාව හම්බෙන රහතන් වහන්සේ මොන වේදනාවද නැති කරගන්න ඕනේ කියන්නේ. රහතන් වහන්සේට නැති වෙන්න තමන්ගෙන් තොර වේදනාවකුත් තමන්වත් වෙනම හම්බෙලා නැහැ. ඒක නිසා රහතන් වහන්සේ එකම දුක දෙආකාරයකින් විඳලා නැහැ. අපි වෙනම හම්බෙන නිසායි ඒක අපි දෙකක් කරලා විඳින්නේ. රහතන් වහන්සේ කය පරිහරණයෙන් එන වේදනාව විඳින්නේ නැහැ කියනෝ නෙමෙයි ඒක දැනෙනවා. හැබැයි කයේ වේදනාව කරගෙන ඒක විඳින්න යන්නේ. ඒ කෙලෙසෙන් මිදිලා. එතකොට රහතන් වහන්සේ කොයි වෙලාවේ තිබුණ gediyenද රහතන් වහන්සේට වේදනාව ආවේ. ඒ වෙලාවේ ඒ ස්පර්ශයේ වේදනාව වෙලා. අපි මූණේ gediye විඳින්නේ වේදනාවද මූණද විඳින්නේ? අපි වේදනාවන විඳින්නේ. වේදනාවට gedi තිබුණද? වේදනාවට මූණ තිබුණද? වේදනාවට මූණ සහ gediye කියන දෙකම නොතිබුණු තැන. අපි විඳි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව. හිතෙන් ගෙනල්ලා දීපු ටික තමයි මූණේ gediyak කියන එක. දැන් මූණයි gediyයි සම්පූර්ණව මනසින් අරගෙන මූණේ වේදනාව අපි විඳා. එකම වේදනාව දෙආකාරයකින්. දැන් අපිට රහතන් වහන්සේට මූණක් නැහැ gediyත් නැහැ. හැබැයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් හැදුණු වේදනාව විතරක් තියෙනවා. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි. ඒක නිසා රහතන් වහන්සේට දැන් ඒ මොහොතට හටගෙන ඒ මොහොතට නිරුද්ධ වෙන වේදනාවක් ඇති කල්හි කොයි වේදනාව නිරුද්ධ වුණා කියලාද රහතන් වහන්සේ gediye හොඳ වීමේ සැප විඳින්න හදන්නේ. අපි හම්බුනේ දැන් මෙහි gediye හොඳයි කියලානේ අපි හිත විඳි. ඒ වේදනාව මූණේ දැකපු නිසානේ. දැන් මූණයි gediyයි නැතිකොට මූණයි gediyයි කියන දෙකම නැතිකොට රහතන් වහන්සේට ස්පර්ශයේ ඉතුරු නැතුව Nirodhe දකින්න රහතන් වහන්සේ කොයි gediyද හොඳ වුණා කියන්නේ. පහන් දැල්ල ගන්නකො කොයි පහන් දැල්ලද නිවුණා කියන්නේ අපි. දැන් කොයි වෙලාවේ හැදුණු වේදනාවද නැති වුණා කියන්නේ. ඒ මොහොතේ ස්කන්ධ ටිකෙන් ප්‍රකට වුණ වේදනාව ඒ මොහොතේ බිඳිලා ගිහිල්ලා. කොයි තප්පරේ කොයි මොහොතේ තිබුණ වේදනාවද දැන් අනිත්‍ය වුණා කියන්නේ. එතකොට සැපයක් පණවන්න දුක්ඛ වූ අනිත්‍ය දෙයක් පණවන්න දෙයක් නැති වෙනවා යාට. එයාට නිරෝධයක් මිසක එළඹ සිටින්නේ හැම වෙලාවකදීම එයාට නිරෝධය තුල සැපත් නැති කරලා දුකත් නැති කරලා ලෝකෙ තුල. ඒ දෙකෙන්ම මිදිලා. එතකොට අන්න ඒ අර්ථය ඇතිව තමයි හැම වෙලාවකදීම අපරියාපන්න භූමිය සහ රහතන් වහන්සේ කියන තැන පනවන්නේ. එතකොට ඒ කාරණා ටික අපි ඒ විදිහට බෙදලා දක්වමු. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් හවස මෙතන ලියලා තියන්න. හවස තියෙන ධ්‍යාන ටික ගැන කතා කරන්න. ඒක ටිකක් ලොකු පාඩමක් වෙනවා. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ලියලා තියන්න. අපි හවස් වරුවේ මේ ඒ කියන්නේ ධ්‍යාන ටික කරොත් හොඳයි කියන අදහස ආවේ මේ අද තියෙන සංකල්පමය රටාව සහ ධ්‍යාන ගැන හිතාගෙන ඉන්න සංකල්පමය රටාව සහ මේ ශාසනීය ධ්‍යානයේ පණවන්නේ කොතනින්ද? දැන් ආර්ය ධ්‍යානයේ සහ අනාර්ය ධ්‍යානයේ කියන එකේ ලක්ෂණ ටික මොනවද? ඒ ටික අපි තේරුම් ගන්න වෙනවා. එතකොට ආර්ය ධ්‍යානය කියලා පනවලා තියෙන්නේ අනාර්ය ධ්‍යානය මොනවද? එතකොට ඒක ගැටලුවක් වෙනවානේ. අන්තිමේටම
බුදුරජාණන් වහන්සේ නෙමෙයි බුද්ධත්වයට පත් වුණා කියන්නේ අන්තිමේටම ආලාර කාලාම උද්දකරම් පුත්තල බුදු වුණා කියන්න නෙවෙන්නේ අපිට. ඒ ප්‍රථම ධානයේ නිවන වුණොත් ဒုတိ ය ධානයේ නිවන වුණොත්. ඒක නිසා අපි ඒක තේරුම් ගන්න වෙනවා ආලාර කාලාම නෙමෙයි ඉස්සෙල්ලා බුදු වුණේ බුදුරජාණන් වහන්සේ කියන එක. ඒක නිසා ওই ටිකේ වෙනස ගැන අපිට කතා කළොත් හොඳයි කියලා හිතුණා. ඒක ඔයගොල්ලෝගේ භාවනාවට සහ ජීවිතේටත් කොහොමද ප්‍රායෝගික වෙන්නේ කියන කාරණා ටික ඔස්සේම අපි කතා කරමු. එතකොට තමන්ගේ ජීවිතයට අදාළ නොවන දෙයක් නෙමෙයි දැනටත් අදාළ කරගන්න පුළුවන් සහ ඉස්සරහටත් අදාළ වෙන දෙයක් හැටියට අපි මේ දේ කතා කරමු වෙනවා. ඒතර සන්නයි.